වෙන සුබ සන්ධ්‍යාවක් කියලා පටන් ගන්නවා අපි අපේ අවසාන පාඩමට කලින් පාඩම තමයි කතා කරන්නේ. මේක පස්වෙනි පාඩම. එතකොට කොහොමද බහුමාධ්‍ය වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ? එහෙම නැත්නම් සාමාන්‍ය තොරතුරු සංවේදන වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක තමයි මේකේ අපි ඉගෙන ගන්න ඇස්තු වෙන්නේ. එතකොට මේක ටිකක් සංකීර්ණ පාඩමක්. කියන්නේ ඈතට යන්න ඕන පාඩමක්. මොකද වෙබ් අඩවියක් හදනවා කියන එක සහ වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කරනවා කියන එක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකේ මූලික දේවල් මූලික අදහස තමයි මේකෙදී ඔයාලට දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. කියන්නේ මේ පාඩම හදලා තියෙන්නේ. සමස්ත හොඳ වෙබ් අඩවියක් හදාගන්න මේ දෙන දරුම් ප්‍රමාණවත් වෙන එකක් නෑ. වෙන එකක් නෑ නෙමෙයි වෙන්නේ නෑ. අනිවාර්යයෙන්. ඉතින් මොකක් හරි ගැටලුවක් තියෙනවද chat එක ආවේ? නෑ නේ. මට අවුලක් අපි ඉතින් මේ වෙබ් අඩවියක් හදන දේව කරන්නේ කොහොමද කියන එකේ අදහස් ගන්න උත්සාහයක් දරමු මේ පාඩමත් එක්කලා. සමහර විට ඔයාලගේ උත්සාහය මත ඔයාලට පුළුවන් වෙයි වෙබ් අඩවියක් හදා ගන්න. හැමදාම හොඳට තිබුණා අන්තිමට ස්ටක් වෙනවා කම්පියුටරේ. මම දැන් කලින් ඔන් කරලා යනවා කැමරාවෙන් එන්නේ ටිකට හරි අප්ඩේට් එකක් ඇවිත් හා දැන් බලමු මේ PC එකට එනවද කියලා. එන්නේ නැහැ. ඉන්නේ මේකේ මොකද තියෙන ගැටලුව කියලා මම හොයාගන්න. අපි වෙබ් අඩවි පාවිච්චි කරලා තියෙනවනේ ඕනේ තරම් නේද? ඒකෝර මේ වෙබ් අඩවි වල තියෙන විවිධ ලාක්ෂණික තියෙනවා අපි දකිනවා. ඒ කියන්නේ එක සමහර වෙබ් අඩවි එකේ විශේෂ ස්වභාවයක් පේන්න තියෙනවා එක එක වෙබ් අඩවි වලට අනන්‍ය වෙච්ච. නේ? මේ කියන්නේ එකම දෙයක් නෙමෙයි එහෙනම් මේකේ තියෙන්නේ. ඒක පැහැදිලිනේ අපිට. මට පොඩි වෙලාවක් දෙන්න මම ආයි ස්ක්‍රීන් එක ගන්නවා. එතකොට ඒ වෙබ් අඩවි එහෙම හදන්න. ඒ කියන්නේ අපි වෙබ් අඩවියක් නිර්මාණය කරද්දී සලකා බලන කාරණා ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් පොඩි ළමයින්ට අදාළ වෙබ් අඩවියක්. ඊට පස්සේ ටිකක් වැඩිහිටියට හදන වෙබ් අඩවියක් වෙන්න පුළුවන්. ඒකේ අන්තර්ගතය කරුණු අනුව තියෙන වෙබ් අඩවි වෙන්න පුළුවන්. ඔය වගේ එක එක වෙබ් අඩවි අනුව මාර වැඩක් කියලා තියෙනවා. මේකෙන් බලමු වලට රීස්ටාර්ට් කරලා. දැන් මේක පේනවා නෝනට. නෑ නේ.
දැන් අපි වෙබ් අඩවි ගැන පොඩ්ඩක් බලමු. දැන් මේකත් වෙබ් අඩවියක් වගේ තමයි තියෙන්නේ. අපි සාමාන්‍ය වෙබ් බ්‍රවුසර් එකකට ගිහිල්ලා බලනවා තමයි වෙබ් අඩවි කියලා කියන්නේ නේද? සාමාන්‍යයෙන් අපි ජනප්‍රිය වෙබ් අඩවියක් විදිහට මේ Google එක පාවිච්චි කරනවා. මේ වෙබ් අඩවි හැදෙද්දී එහෙම නැත්නම් වෙබ් අඩවියක් නිර්මාණය කරද්දී කරන්න ඕන පියවර කීපයක් තියෙනවා. හැබැයි අපි වෙබ් අඩවි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන විදිය අනුව ඒ පියවර වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මූලිකව අපි වෙබ් අඩවියක් නිර්මාණය කරන්න දේවල් මොනවද කරන්න ඕන කියන එක කතා කරලා පටන් ගමු. හරිද? වෙබ් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එක කියලා ගත්තොත් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් තියෙනවා. ඔයාලට ඕන තරම් හොයන්න පුළුවන්. මම ප්‍රොසෙස් එකට එනවා. වෙබ්සයිට් එකක් කොහොමද හදන්නේ කියන එක ගැන බලන්න. ඉතින් මේක එක එක මොඩල්ස් ඉදිරිපත් කරලා තිනවා කොහොමද වෙබ්සයිට් එකක් හදන්නේ කියලා. නමුත් අපිට ඒ විදිහට කතා කරන්න නෑ. නිකන් නිකමට මෙතන එකක් ඕපන් කරලා බලමු මොකද්ද මේකේ මේ කියන ප්‍රොසෙස් එක කියලා. මේවල කියලා තියෙන විදිහ අපි බලලා ඉමුකෝ මොකද්ද මේ වෙබ් අඩවියක් හදන්න අපි කරන්න ඕනේ කියලා. මේක ටැබ් එකට ගිහිල්ලා ඕපන් කරන්න. චූටි වැඩි. ටිකක් ලොකුයි ඒක බලමු. දැන් මේකේ ලෝඩ් වුණාම සමහරට පැහැදිලි වෙයි කියලා හිතනවා. මේකේ උඩම තියෙන්නේ මේ requirements කියලා එකක්. මට පේන හැටියට ඒක ලෝඩ් වෙන්නේ නැද්ද? අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ වෙබ්සයිට් එක හදන්න ඒක අවශ්‍ය කරන requirements මොනවද මේ වෙබ්සයිට් එක කියන වෙබ්සයිට් එකක් හදනවා කියලා බලාපොරොත්තු වෙන්නේ කියලා requirements හොයාගෙන ඉන්න ඕනේ. ඔය තියෙන්නේ උඩම නේද? ඊට පස්සේ මේක අපි ඩිසයින් කරන්න ඕන කොහොමද වෙබ්සයිට් එක හදන්නේ මොන වගේ දේවල්ද මේකට එකතු කරන්නේ අන්න ඒක ඩිසයින් කරන්න ඕනේ. ඔයාලට සිස්ටම් පාඩම මතකයි නම් ඒ සිස්ටම් පාඩමම තමයි අන්තිමට බලත්. ඊට පස්සේ වෙරිෆිකේෂන් කරලා අන්තිමට වෙබ්සයිට් එක මේන්ටේන් කරලා යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ පියවර අපිට මේකෙදි පෙන්නනවා වෙබ්සයිට් එකක් හදන්න කරන්න ඕන දේවල් කියලා. තව එක ඉමේජස් බැලුවහම ඔයාලට ඔය සාමාන්‍ය සිස්ටම් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකේ තිබ්බ විදිහේ කාරණා හොයාගන්න පුළුවන් මේ වෙබ් අඩවියක් හදනවා කියන දේ කරන්න. හොඳද? ඉතින් අපි මේකේ පියවර ටික කතා කරන්න ඕනේ කීපයක් මුල තියෙන ඒවා. මේ වෙබ්සයිට් එක හදන්න අපිට ලේසියෙන් බෑ. අපි මේකට යම්කිසි මේ මෘදුකාංග සම්බන්ධව ක්‍රමලේඛන සම්බන්ධව තාක්ෂණික දැනුමක් සහ වෙබ් අඩවි ප්‍රසිද්ධ කිරීම සම්බන්ධව කියන තාක්ෂණික දැනුමක් අපි ගාව තියෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒවා සමහර ඒවා එහෙම ලොකුවට නැතුව වෙබ්සයිට් හදන්න පුළුවන්කම තියෙනවා. මම ඒවා කීපයකුත් කියලා දෙනවා ඔයාලට. නමුත් අපි අර කියන ප්‍රධාන මේ මූලික තාක්ෂණික කාරණා ටික ඉගෙන ගන්න තමයි හදන්නේ. මේක මේ වෙබ් ඩෙවලොප්මන්ට් වෝටර්ෆෝල් මොඩල් එකක් ගැන දීලා තියෙන්නේ. ඒක පැහැදිලිව ඒක නෑ මේ මම දැන් තියෙන්නේ ඒකම තමයි. ඒකේ තියෙනවා රික්වයර්මන්ට්ස් මේ කේසස් ඒ වෙබ් ඩිසයින් කරා ඉම්ප්ලිමන්ට් කරා වෙරිෆයි කළා මේන්ටේන් කළා. මේ ස්ටෙප් 6 මේ පහ තමයි සාමාන්‍යයෙන් අපිට වෙබ් අඩවියක් හදන එක ගැන දකින්න තියෙන්නේ හැම තැනකම නේ. දැන් රික්වයර්මන්ට්ස් කිව්වහම අපිට හම්බ වෙන්නේ විවිධ අවශ්‍යතා. ඒ කියන්නේ වෙබ්සයිට් යූස් කරන්න පුළුවන් හැම ෆීල්ඩ් එකක්ම වගේ. ඒකට වෙබ්සයිට් එකක් අපි මොනවා හරි වෙබ්සයිට් එකක් කියලා කිව්වහම මේ වෙබ්සයිට් තියෙන්න පුළුවන් ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. ඒක සමහරලාට එඩියුකේෂන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉංජිනේරින් පැත්තක් වෙන්න පුළුවන්. මොනවා හරි නොලෙජ් ෂෙයාරින් පැත්තක් වෙන්න පුළුවන්. යම් කිසි ඩිවයිස් එකක් සම්බන්ධව තියෙන කාරණා තියෙන එකක් වෙන්න පුළුවන්. මෙහෙම වෙබ්සයිට් එකක් කිව්වහම අපිට මේ විශාල ප්‍රමාණයක මේ පරාසයක යනවා වෙබ් අඩවි
සම්බන්ධ එක වර්ගය වෙබ් අඩවි. ඉතින් මේවා මේ වර්ග කරගන්න එහෙම නැත්තම් මේවා කාණ්ඩ කරගන්න මේ රික්වයර්මන්ට්ස් ගන්න කෙනාට පුළුවන් වෙන්න ඕනේ. ප්‍රධානම දේ අපි හිතමු මේ වෙබ් අඩවියක් දැන් හදාගන්න පුළුවන් කෙනෙක් නම් තමන්ගේ රික්වයර්මන්ට් එක හදාගන්නවානේ. එහෙම බැරි කෙනෙක් ඇවිල්ලා අපිට කිව්වොත් වෙබ් අඩවියක් හදලා දෙන්න කියලා අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ෆීල්ඩ් එක මොකක්ද කියලා තේරුම් ගන්න. ඊට පස්සේ අපි දැන් පළවෙනි දේ තමයි මේක අදාළ අංශය. එහෙම නැත්නම් අපි කියනවා ශේත්‍රය හඳුනා ගැනීම කියලා. ඒක ඕනනම් මේ ටික සටහන් කරගත්තත් හොඳයි. ඕකේ. කොහොමද මේක මේ සටහන් කීපයක් තියෙනවා වෙබ් ඩෙවලොප්මන්ට් සම්බන්ධව. කෙනෙක් තනිකර HTML ගැන නෝට් එකක් තියෙන්නේ මේකේ. මම මේ නෝට්ස් කීපයක් ඔයාලගේ ගෲප් වලට දානවා. මේක සමහර මම හදපු නෙමෙයි හුඟක් ඒවා. ඒවත් වල ප්‍රයෝජනට ගන්න පුළුවන්. HTML ලෙසන් ගොඩක් තිබුණා. මේ දෙකම එකතු වෙලා තියෙන හින්දා මේක උසස් පෙළට යන එකක් මම හිතන්නේ. ඔව්. මේක අපේ සිලබස් එකට එහාට යනවා. වෙබ් අඩවියක් හදන විදිය. ඉතින් වෙබ් අඩවි ගැන කතා කරන්න අපිට අවශ්‍ය මූලික සීමාව ටික විතරක් බලමුකෝ. මේ ගොඩක් ඕනේ. වෙබ් අඩවියක් කියන්නේ මොකක්ද කියලා එකටම අපි දැනගන්න ඕන. මම හිතන්නේ ඒක වලට පැහැදිලි කරන්න අවශ්‍ය නෑ වෙබ් අඩවියක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ වෙබ්සයිට් එකක් හදන්න ඒ අදාළ රික්වයර්මන්ට්ස් එහෙම නැත්නම් අවශ්‍යතා එකතු කරද්දී මොනවා ගැනද සැලකිලිමත් වෙන්නේ කියලා දැනගන්න ඕනේ. මට දැන් අනිත් කම්පියුටර් කොන් කරන්න බැරි හින්දා එකපාර ටෙක්ස්ට් බුක් එකට යන්න බෑ. ලෙසන් එක ඕපන් කරන්න බෑ දරුවෝ එකපාරට. දැන් හොයා ගන්න බෑ. මේ මම මෙහෙම පැහැදිලි කරන්න. ඔයාලා පොඩ්ඩක් මේ ටික සටහන් කරගන්නවද? මේක ලියන්න ඊට වඩාට වෙයි. අඩවියක් පිළිබඳව අපි තොත් මේ විශ්ලේෂණය කරද්දී වෙබ් අඩවියක් පිළිබඳව මේ කොට නැගීමේදී සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියන එක තමයි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී වෙබ් අඩවියක් පිළිබඳව රැස් කරගත යුතු වෙබ් අඩවියක් සැලසුම් කිරීම පිළිබඳව.
බඩවැය සැලසුම් කිරීම පිළිබඳව රැස් කරගත යුතු කරුණු. හරි. ඒකේ එකටම අපි මේකේ මොකද්ද මේ වෙබ් අඩවිය අදාළ ශේෂ්ත්‍රය කියලා බලන්න ඕනේ. වෙබ් අඩවිය අදාළ වන ශේෂ්ත්‍රයක් තියෙනවනේ මොකක් හරි ආන්නේ ශේෂ්ත්‍රය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. එකටම ඊළඟට අපි හොයන්න ඕනේ මේ දැන් ශේෂ්ත්‍රයේදී අපි ඒක අධ්‍යාපන වෙන්න පුළුවන්, ප්‍රවාහන වෙන්න පුළුවන් මොනම හරි ශේෂ්ත්‍රයක්නේ අදාළ වෙන ශේෂ්ත්‍රය කිව්වහම. එතකොට ඒ ශේෂ්ත්‍රය තුල ඉන්න පරිශීලකයෝ පිළිබඳව හොයා බලන්න ඕනේ. මට ලියගන්න කමෙන්ට් එක ලියගන්න. මේක සටහන් කරගන්න කොහොමද? පරිශීලක අපි කියනවා ප්‍රජාව කියලා. පරිශීලක ප්‍රජාව පිළිබඳව අපි හොයා බලන්න ඕනේ. මොකද නැත්තම් අපිට මේ වෙබ් අඩවියේ සැලසුම් කරද්දී පිළිවෙල කරද්දී ටිකක් ඒ පරිශීලකයන්ට ඒක ෆ්‍රෙන්ඩ්ලි නොවෙන්න පුළුවන්. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ වෙබ් අඩවිය අදාළ වෙන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයට. හරිද? හැබැයි ඒකේ දැන් ප්‍රජාව ගත්තාම උසස් අධ්‍යාපන තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ උසස් පෙළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියා කරන අය වෙන්න පුළුවන්. මේ වෙබ් අඩවියෙන් ඉගෙනගමු ලබන නැත්නම් වෙබ් අඩවිය භාවිතා කරන ප්‍රජාව ඒ වගේ මේ වයසින් වැඩි අය වෙන්න පුළුවන්. සමහරට කුඩා ළමයි වෙන්න පුළුවන්. එතකොට එකම ශාස්ත්‍රයේ වුණත් ඒක භාවිතා කරන ප්‍රජාව වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ පරිශීලක ප්‍රජාවේ ගැන සැලකිලිමත් වෙද්දී අපි බලන්න ඕනේ ඒකේ තියෙන මේ එයාලගේ තියෙන රුචි අරුචිකම්. එයාලගේ මොනවද එයාලා කැමති දේවල්. එතකොට එයාලගේ භාෂාව වගේ දේවල් නේද? එයාලා නැත්නම් අපි දැන් ලංකාවේ හදන වෙබ් අඩවියක් ලතින් හරි රුසියෙන් හරි ජර්මන් හරි ජපන් හරි චීන හරි වලින් හැදුවොත් එහෙම ඒක පරිශීලක ප්‍රජාවට ෆැමිලියර් වෙන්නේ නැහනේ. ඒක නිසා අපි එයා පුද්ගලයා ඒගොල්ලෝ කැමති විදිහ මොකද්ද? එයාලගේ භාෂාව මොකද්ද? ඒක රුචි අරුචිකම් කියද්දි පරිශීලක ප්‍රජාව මේක තව එකක් අපිට මුලට ගන්න පුළුවන් රුචි අරුචිකම් වලට කලින් ඕන වයස කියලා. වයස, රුචි අරුචිකම්, භාෂාව තව මොනවද මේ වගේ හිතන්න වෙනවා කියලා වලට හිතෙන්නේ. ප්‍රජාවක් ගැන හිතද්දී පරිශීලක ප්‍රජාව ගැන හිතද්දී එයාලගේ තියෙන මේ සමහර සංස්කෘතිකමය දේවල් තියෙනවා. ඒවත් මේකට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ ආරේ කියන්නත් පුළුවන් සමහර විට. ඒක රුචි අරුචිකම් වලට ගොඩක් වෙලාවට මැච් වෙනවා. කල්චර් එක නේද සංස්කෘතිය. ඒකත් අපිට ගැටලුවක් නෑ. මෙහෙම දෙන්නේ නැහැ. වලට කාරණා නිශ්චිතව කියන්නේ නමුත් ඔයාලට අදහස ගන්න ඕනේ මෙන්න මේ ටික කියලා. පරිශීලක ප්‍රජාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේකෙදී ලබා දෙන සේවාවන් පිළිබඳව මේ දැන් ශාස්ත්‍රයක් තියෙනවානේ. ඒකෙදී ලබා දෙන සේවාවන් වර්ග කරලා ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ මේකේ මොනවා හරි මේ ගනුදෙනු වගේ දේවල් තියෙනවද කියලා. හරි. මොනවා හරි ගිණුම් සම්බන්ධ කටයුතු ඊට පස්සේ ගනුදෙනු සම්බන්ධ කටයුතු කරනවා වෙන්න පුළුවන්. මේක සේවාවන් විදියට. එහෙම නැත්නම් ඒකේ ලියාපදිංචි කිරීමක් මොනවා හරි තියනවා වෙන්න පුළුවන්. ඒ වගේ ඒ වෙබ් අඩවියෙන් ලබා දෙන්න ඕන සේවා මොනවද කියලාත් අපි හොයලා බලන්න ඕනේ. සමහර වෙලාවට නිකන් ඇඩ්වර්ටයිස්මන්ට් දානවා විතරයි. දැන් ඔය ඉක්මන් වගේ ඒවා තියෙනවා. ඒ වගේ වලදී ඒගොල්ලෝ ලොකු වගකීමක් බාන්න සම්බන්ධයෙන් ලොකු වගකීමක් ඒගොල්ලෝ ගන්නෙ නෑ නේද? ඒ වුණාට මේ දැන් දරස් එකෙන් එහෙම නැත්නම් eBay වල වගේ වගකීමක් ගන්නවා බාන්න සම්බන්ධයෙන් කෑෂ් බෑක් ඩෙලිවරි එක කෑෂ් බෑක් කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ අයිටම් ආවේ නැත්නම් නේද? හැබැයි ඉක්මන් එකේ කෙලිම කියලා තිනවා එහෙම ගනුදෙනු කරන්න එපා අදාළ අය හම්බෙන්නේ නැතුව කියලා. ඒ වගේ ඒ ලබා දෙන සේවාවන් පිළිබඳවත් අපි හොයා බලන්න ඕන මේකට අදාළ සැලසුම් හදන්න කලින්. සැලසුම් කරද්දී මේ කියන ඒවා තමයි අපි රික්වයර්මන්ට්ස් විදිහට
එකතු කරන්න කියන එක ඔන්නලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. හරිද? දැන් අපි ටිකක් වෙබ් අඩවි කීපයක් ගිහිල්ලා බලමු මේ වගේ ඒවල තියෙන වෙනස්කම් මොනවද අපිට දකින්න තියෙන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි රජයේ වෙබ් අඩවියක් ගත්තොත් එහෙම මේ ගවර්න්මන්ට් එකේ gov.lk එකට ගියාම ඒකේ ප්‍රජාව බලාපොරොත්තු වෙන්නේ මේ මෙහෙම තමයි පටන් ගන්න. ඒකේ ලස්සන ඉන්ටර්ෆේස් එකට මේ අර තේවත්තක පින්තූරයක් එහෙම දාලා නිකන් පොඩ්ඩක් හිත රිලැක්ස් වෙන විදිය ලස්සනවට පිටාවක් තියෙන. ඊට පස්සේ මේකේ භාෂා තුනක් දීලා තියෙනවා. ත්‍රි භාෂාවක් තියෙනවා. අපිට කැමති නම් කැමති මේ අපේ ලැන්ග්වේජ් එක අනුව තෝරගෙන භාෂාවක් ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් මේ වෙබ් අඩවියට. ඉතින් මම සිංහල වලට යනවා ඕන්න. ඊළඟට ඒක මම පැහැදිලිව අයිකන් විදියට දාලා තියෙනවා. ගොඩ නිකන් මේ සෙල්ලම් විදිහටත් නෙවෙයි සාමාන්‍ය අර කියන්නේ අපි ප්‍රොෆෙෂනල් මට්ටමටත් තියෙනවා තරමක. නමුත් එහෙම සාමාන්‍යයෙන් කෙනෙකුට ලේසියෙන් කරුණු හොයාගෙන යන්න පුළුවන් විදිහටත් තියෙනවා. මේක මේ ළමයින්ට අදාළ වෙන වගේ විදිහට සැලසුම් කරලා නැහැ. නේද? දැන් අපි මේ වෙබ් අඩවියත් එක්කලා ඇතුලේ තියෙනවා තව වෙබ් අඩවියක් අපි මේක ඇවිල්ලා රජයේ තොරතුරු ලබා දෙන එකක් නේ නේද? අපි නිකන් වෙළඳ වෙබ් අඩවියකට වගේ ගියොත් සමහර වෙලාවට කොයි වගේ තියෙයිද ඒක අන්තර්ගතය කියලාත් බලමු නේ. මේත් එක්කම මෙහෙම එකකට යමු. ඊළඟට වෙළඳ වෙබ් අඩවියකට යනවා. ඒකෙදි කෙලින්ම අපිට ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් පටන් ගන්න හම්බ වෙන්නේ මේ වගේ. ඊළඟට පරණ මේ සම්බන්ධව ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා එක එක උපකරණ සම්බන්ධව. මේ වගේ තමයි ඒකේ මේ සැකස්ම තියෙන්නේ. ඒක අරට වඩා වෙනස් ආකෘතියක් තමයි තියෙන්නේ. මේ වර්ණ ස්වභාවය වෙන සාමාන්‍ය හුඟක් දුරට සමාන නිල් පාට වගේ තියෙන්නේ. ගොඩ ළමයින්ගේ විදිහටමත් නෙවෙයි. නමුත් සාමාන්‍යයෙන් මට්ටමක තියෙනවා. අපි තවත් ඒ වගේ එහෙකට යමු. මේකෙදී අපි මේ වෙබ් අඩවියක් නෑ නේද? මේකට අදාළ වෙබ් අඩවියක් නෑ. මේ සාමාන්‍ය ළමයින්ගේ තියෙන වෙබ් අඩවියක් බලන්න හැදුවේ. අපි සර්ච් කරලා බලමු මේ ළමයින්ගේ විස්තර තියෙන එක. baby toys. පරිශීලක ප්‍රජාවට භාවිතා වන OS. ඔව් ඒකත් බලපාන්න පුළුවන්. පරිශීලක ප්‍රජාව මේ අහලා තියෙන මැසේජ් එක පරිශීලක ප්‍රජාව භාවිතා කරන OS එක ගැනත් හිතන්න ඕනද කියලා. සමහර තැන්වලදී දැන් අලුතෙන් වෙබ්සයිට් හදද්දී අපි සාමාන්‍ය Android Windows කියන දෙක තුනම ටාගට් කරලා තමයි කොහොමත් හදන්නේ. ඒකෙදි මෙහෙයුම් පද්ධතිය ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ කියලා හිතන්න පුළුවන් වැරද්දක් නෑ. ඒකද දන්නේ නෑ ආලා ඇහුවේ එතන. මම නැත්තම් පොඩ වැරදිට තේරුම් ගන්න තිබ්බද දන්නේ නෑ. වෙබ්සයිට් ගැන කතා කරද්දී මේ තියෙන මේ ළමයින්ට හදාපු වෙබ්සයිට් එකක්. ඒත් හැබැයි මේක පරිශීලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ වැඩිහිටිය අය හරහා හින්දා ඒක ගොඩ අලංකාර කරලත් නැහැ. දැන් ඔය හුඟක් වෙලාවට වෙබ්සයිට් ගැන හොයද්දී වෙබ්සයිට් එකක් සැලසුම් කරද්දී අපිට සමහර වෙලාවට මේ යූසර්ගේ බ්‍රවුසර් ගැන ඩීටේල් ගැනත් හිතන්න වෙන වෙලාවල් තියෙනවා. කියන්නේ ඇක්සස් කරන්නේ මොකකින්ද කියලා යාට තියෙන පහසුකම් සම්බන්ධව. දැන් අපි හෙවි වෙබ්සයිට් හදලා හරියන්නේත් නැහැ සමහර වෙලාවට. ඔය මේ
ඉන්ටර්නෙට් එකේදී අපි පාවිච්චි කරනවා මේ සර්ච් එන්ජින් එකක් මේ පොඩි ළමයින්ගේ ඒවා හොයද්දි වැඩිපුර ඒකේ මේ කිඩ්රෙක්ස් කියලා සර්ච් එන්ජින් එක. ඒතර මේක හරහා සර්ච් කරන ඒවලදී අපිට හම්බෙන්නේ පොඩි ළමයින්ට ආවේනික වූ වෙබ් අඩවි තමයි වැඩිපුර. ඒක මේ පේනවා කොහොමද සර්ච් එන්ජින් සර්ච් රිසල්ට් එක පවා එන හැටි. සාමාන්‍ය Google එකේ අපි දකින සර්ච් රිසල්ට් එක නෝට් ඩාටා ටිකක් වෙනස් විදියට එන්නේ. ඒක හොඳ සයිට් එකක්. මේවා නම් වෙළඳ වෙබ් අඩවි තමයි තියෙන්නේ. ඉතින් දැන් වලට සාමාන්‍ය වෙබ් අඩවි බලද්දි කොහොමද වෙබ් අඩවි ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනේ. වෙබ් අඩවි බලද්දි තේරෙනවා මේවල යම්කිසි ආවෙනික ස්වභාවයක් තියෙනවා. ඒ වෙබ් අඩවියට අදාළ ශේෂ්ත්‍රයට ගැලපෙන. ප්‍රජාවට ගැලපෙන. දැන් තව එකක් මෙහෙම බලමුකෝ අපි ලංකාව විතර ගියානේ gov.lk. එතකොට අපිට හම්බුනේ මේ වෙබ් අඩවියනේ. නේද? එතකොට අපි UK වලට යම් බලන්න UK වල තියෙනවද දන්නේ. ඔව් මේ තියෙන්නේ මේ ඉංගලන්තේ UK වල වෙබ් අඩවිය මේ ගවර්න්මන්ට් වෙබ් අඩවිය. ඔව් තා මැසේජ් එකක් අහලා දෙනවා වික්ස් වලින් හදන්න පුළුවන් නේද කියලා. ඔව් වෙබ් අඩවිය හදන්න ක්‍රම ගොඩාක් තියෙනවා. දැන් මේ කතා කරන්නේ ක්‍රමයට වෙබ් අඩවිය හදන්නේ නැහැ. ඒක ගැන මම මතක් කරන්න ඉදිරියට. දැන් මේක බලන්න මේ වෙබ් අඩවියයි ඊළඟට අපි අර මේ කලින් බලපු ලංකාවේ වෙබ් අඩවියයි බලද්දී මේ කියන්නේ මේ බ්‍රිටිෂ් ගවර්න්මන්ට් එකේ යුනයිටඩ් කින්ග්ඩම් වල වෙබ් අඩවියයි අපි කලින් දැක්කේ ලංකාවේ gov.lk වෙබ් අඩවියයි. දැන් මේක ටිකක් නිකන් කොම්ප්ලෙක්ස් වැඩි වගේ නේද අපිට. නමුත් ඒක හරි සිම්පල් නිකන් බලද්දි බෝරින් අදාළ කාරණාවක් අවශ්‍ය කෙනෙක් කරන්නේ මේක නිකන් ආසාවට ගිහිල්ලා කැරක් ඉන්න හිතෙන එක නෙවෙයි. මොනවා විශේෂ තොරතුරක් ඕනෙම නම් ගිහිල්ලා මේක බලනවා විතරයි නේද? ඒක ඉතින් හොඳයි. මොකද ඒකේ ට්‍රැෆික් එක හදා ගන්න ඕන එකක් නෙමෙයිනේ මේ වෙබ් අඩවිය. ට්‍රැෆික් එක හදන්න ඕනේ නැති හින්දා ඒකේ අලංකාර දේවල් එකතු කරන්නේ අදාළ කාරණා විතරක් එකතු කරලා තියෙනවා. දැන් මේ කියන්නේ ලැන්ග්වේජස් ගොඩක් පාවිච්චි කරලා නැහැ. බ්‍රිටිෂ් වල එලා මේන් ඉංග්‍රීසි විතරයි පාවිච්චි කරන්නේ. ඒක නිසා එලා ඉංග්‍රීසි වලින් හදලා තියෙනවා. අපි gov.india in එකට ගිහලා බලමු තියෙනවද කියලා. ඉන්දියාවේ වෙබ් අඩවියක් තියෙනවද කියලා ගවර්න්මන්ට් එකක්. නෑ ඒ නම් ඉන්නේ නැහැ. US වලත් සමහරට ඒ නම් ඉන්නේ නැති වෙන්න පුළුවන්. ඉන්දියාවේ මේ ඉන්දියා gov.in කියලා තමයි ඒ කියන්නේ ගවර්න්මන්ට් වෙබ් අඩවිය. ඒතර එකම ශාස්ත්‍රයේ වුණත් මේ වෙබ් අඩවි ටිකක් නිර්මාණය කිරීම වෙනස්කම් තියෙන්න පුළුවන්. මේකෙත් ලැන්ග්වේජස් මෙතන තියෙනවා හින්දි සහ ඉංග්‍රීසි වලින් තමයි ඩිෆෝල්ට් ඕපන් වෙන්නේ මේ අවුට් රීජන් වලදී. එයාලගේ ඉන්දියාව ගැන සමහර සර්ච් කරොත් මේක හින්දි වලින් ඕපන් වෙනවා වෙන්න පුළුවන්. මේක ටිකක් අපේ ගවර්න්මන්ට් වෙබ් අඩවියට වඩා ටිකක් විතර ෆ්‍රෙන්ඩ්ලි ගතිය එහෙම නැත්නම් හදලා තියෙනවද කියලා. ලංකාවේ කිරට තෝරගෙන යන්න පුළුවන් නේද? අර සෙක්ටර්ස් හොඳට පැහැදිලිව වෙන් කරලා තිබුණා. ඔයා හදන වෙබ් අඩවිය භාවිතා කරන්න පහසු වෙන තරමට ඒකේ තියෙන ෆීචර්ස් ලේසි තරමට තමයි යූසර්ලා එකට එන්නේ නේ. සහ ඒකෙන් සේවා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි දෙන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් වුණොත් එහෙම ඒකට අර UK වෙබ් අඩවි වගේ තිබුණා පරිශීලකව එන්න පුළුවන්. වෙබ් අඩවියක් හදද්දී අපි දැනගන්න ඕනේ දේවල්. දැන් මේ වෙබ් අඩවියක් කරුණු රැස් කිරීම ඊළඟට වෙබ් අඩවියක් සැලසුම් කිරීම. ඊළඟ කාරණා වෙබ් අඩවියක් සැලසුම් කිරීම. අපි සැලසුම් කරද්දී එකටම මේකේ තියෙන මේ අවශ්‍යතාවයට ඒ කියන්නේ මොකද්ද මේ වෙබ් අඩවියෙන් වෙන්න ඕනේ කියන දේ ගැන හිතන්න ඕනේ. ඒකේ තියෙන මූලික අවශ්‍යතාවයක් තියෙනවානේ. මේ වෙබ් අඩවියේ මූලික අවශ්‍යතාවය අපේ සැලසුම් කිරීමට අපි ඉස්මතු කර ගන්න ඕනේ. මේක තමයි වෙබ් අඩවියේ ටාගට් එක. ඊට පස්සේ ඒකේ තියෙන තවත්
මේ විවිධ අවස්ථා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර දෙයක ඇතුලේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා වෙන්න පුළුවන්. මොනවා හරි තවත් තියෙනවා මේකට සම්බන්ධ මේ අවස්ථා. අපි ඒකට කියමු අනිකුත් අවස්ථා කියලා. මෙන්න මේ විදිහට අපි හයිරාකි එකක් ප්‍රමුඛතාවයක් දෙනවා. ඊළඟට අපි මේකේ පිටු පෙළ ගැස්ම මේකේ ලබා දෙන සේවාවන් ඊට පස්සේ මේකේ තියෙන පිටු පෙළ ගැස්ම ওই දේවල් ගැන සැලසුම් කිරීමේදී හිතන්න ඕනේ. වෙබ් පිටු වල පෙළ ගැස්ම. ඊට පස්සේ අපි මේ වෙබ් අඩවියක් හැදුවහම පුතේ මේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කරන මේ සේවාදායකයක් අපි මිලදී ගන්න ඕනේ. අන්නේ සේවාදායක සහ ඒ වසම්නාම හා සේවාදායක සම්බන්ධව තීරණය කරනවා. මේකෙදි අපිට තියෙන විශේෂ අවධානයක් යොමු කරන්න තැනක් ඒ තමයි මේ සේවාදායක වල කාර්යක්ෂමතාවය එක වගේ නෑ. දැන් සමහර වෙබ් අඩවි අපිට ඉක්මනට ලෝඩ් වෙනවාට සමහර වෙබ් අඩවි ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. ඒකට හේතුව සේවාදායකගේ කාර්යක්ෂමතාවය. ඉතින් ඒක නිසා වෙබ් අඩවියේ තියෙන පරිශීලක ප්‍රජාවේ සම්බන්ධ වීම එහෙම නැත්නම් ඒක තියෙන අපි කරන ට්‍රැෆික් එක අනුව අපි තෝරගන්න වෙනවා මේ හොඳ සුදුසු සේවාදායකයා. සේවාදායක හා වසම්නාම. මේ සේවාදායක හා වසම්නාම තෝරාගද්දී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ රික්වයර්මන්ට් එකට මැච් වෙන්න මේක තියෙන තදබදයට මැච් වෙන්න කොච්චර ප්‍රමාණයක් එනවද මේ වෙබ් අඩවියට කියන එක තීරණය කරලා තමයි සේවාදායක සහ සේවාදායක තෝරගන්න ඕනේ. විශේෂයෙන් වසම්නාමේ අදාළ ආයතනයට සහ මේ භාවිතයට ගැලපෙන නමක් තෝරගන්න ඕනේ. ඒතකොට ඒක අනන්‍ය වෙන්නත් ඕනේ වෙන කාටවත් මීට කලින් අරන් නැති වෙන්නත් ඕනේ. මේ වගේ දේවල් අපි සැලසුම් කරනවා. මේ පිටුපෙළ ගැස්ම ටිකක් විශේෂයි. වෙබ් අඩවියට අදාළ පිටු ගොඩක්නේ තියෙන්නේ. අනේ පිටු ටික පෙළ ගස්වන ආකාරය කියන අපි හයිරාකි එක කියලා ඒක ගැන හිතන්න ඕනේ. ඊළඟට සැලසුම් කිරීමේදී මෙන් ටික. හරි නේද? තාම කම්පියුටර් එක ඔන් වුනේ. විස්තර කළා. දැන් වෙබ් අඩවියක් සැලසුම් මේ සකස් කරද්දී අපිට අවශ්‍ය කරන මේ මෘදුකාංග එහෙම නැත්නම් ක්‍රමලේඛන අවශ්‍යතාව ගැන අපි බලමු. ඒ කියන්නේ දැන් සංවර්ධනය කරන්න තියෙන සැලසුම් කළානේ. අරක ගොඩක් විස්තර ඕනේ නෑ. සැලසුම් කළාට පස්සේ අපි වෙබ් අඩවිය සංවර්ධනය කරනවා. දැන් වෙබ් අඩවිය සංවර්ධනය කරද්දී අපි බලාපොරොත්තු වෙන්නේ අපිට දැන් යූසර්ගේ රික්වයර්මන්ට් ටික සම්පූර්ණ වෙන අපිටත් ලේසි විදිහකට මේක කරගන්න. හරි. ඒකෙදි එකටම මේ වෙබ් අඩවිය ලබා දෙන මූලික සේවාවන් වලට අදාළව භාවිතා කරන්න වෙන පහසුකම් ගැන හොයන්න ඕනේ. ඒ කියන්නේ අපි කියනවා මේක මේ සේවාදායකවල අවශ්‍යතාවය හිතන්න වෙනවා. ප්‍රශ්නයක් අහනවා ඒ අස්සෙන් මම ආයි පස්සේ උත්තර දෙන්න අමතක වුණොත් කියන්න හින්ද කියන්නම් මේ අර OS Windows 11 එකේ එලියට දාපු බීටා වර්ෂන් එක වගේ එක ඉන්ස්ටෝල් කරාට කමක් නැද්ද කියලා අහනවා. ඒක ලීක් වෙච්ච වර්ෂන් එක OS එකක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ඕනම මේ මෙහෙයුම් පද්ධතියක් සංවර්ධනය වෙද්දී බීටා වර්ෂන් එකක් කියලා ඔය ඕනම software එකක බීටා වර්ෂන් එකක් දානවා. කියන්නේ නිල වශයෙන් ප්‍රකාශයටපත් කරන්න කලින් ප්‍රසිද්ධ කරන්න කලින් එයාලගේ ටෙස්ටිං සඳහා බීටා කියලා වර්ගයේ OS දානවා. බීටා වර්ෂන් කියලා ඒකට කියන්නේ. හරි. මේ වර්ෂන් එකේ ගැටලු ගොඩක් තියෙන්න පුළුවන්. එයාලා ඒකෙන් තමයි මේ ඒකේ ගැටලු අඳුනගන්නේ. මේ OS එකේ තියෙන දෝෂ මොනවද කියලා අඳුනගෙන ඒවා සංවර්ධනය කරලා ඊට පස්සේ හොඳ එකක් එලියට දාන්න හින්දා. ඉතින් බීටා වර්ෂන් එකක් ජෙනුයින් කියන්නේ හොඳ බීටා වර්ෂන් එකක් වුණොත් එහෙම ඒකේ මේ ගැටලුවක් නැහැ දෝෂ අඩු වුණොත්. ඉතින් දෝෂ තිබුණොත් සමහරට මේ අඩුපාඩු තිබ්බොත් එහෙම වෛරස් ඇටැක් එකක් වගේ තිබුණොත් ඒ වෙනකොට දාලා තියෙන අයට ඒක මේ බලපාන්න පුළුවන්. ඒක මොකක් හරි මේ අපි කියන වල්නරබිලිටි එකක් කියලා.
ලොකු වල්නබල් මොකර කේස් එකක් තිබ්බොත් එහෙම ඒ හරහා ඇටැක් කරොත් එහෙම කට්ටිය ඒ වෙද්දී ආව ඇටැක් එකට අහු වෙන්න පුළුවන් බීටා වර්ෂන් එක දාලා තියෙන එකේදී. ඒ ඇරෙන්න වෙන එහෙම ප්‍රශ්නයක් නෑ ඒ ඉන්ස්ටෝල් කළා කියලා. ලොකු කේස් එකක් වෙන්නේ නෑ. ඒක නිල නොවන නිදහස් කිරීමක් පිරිසකට දෙන්නේ. නමුත් එයාලා අනිත් අය වෙතත් යවනවා සමහර ලාට ඒකේ ෆීඩ්බැක් ගන්න ලේසි වෙන්න. ඒතකොට වගකීමක් නැහැනේ ආයතනයේට. මොකද නිල ප්‍රකාශ කිරීමක් නෙමෙයිනේ. අනේකට උත්තරේ දුන්නේ මම ඉතින් අහලා තිබ්බ ප්‍රශ්නේ. අර 11 එකේ ලීක් වෙච්ච එක කියන එක දැන් මට කමක් නැද්ද කියලා අහලා තිබ්බා. වෙබ් අඩවිය සංවර්ධනය කරද්දී අපි ඉස්සල්ලාම හිතනවා මේ සේවාදායක අවශ්‍යතාවය ගැන. දැන් මෙහෙමයි අපිට මේ හොස්ටිං ගැන බලන්න ගියොත් එහෙම. හොඳද? අපි ගිහලා පොඩ්ඩක් බලමු මේකට යමුකෝ. ලංකාවේ තියෙන බඩ මේ ටිකක් ප්‍රසිද්ධ හොස්ටිං ප්‍රොවයිඩර් කෙනෙක් තමයි මේ register.lk කියලා කියන්නේ. අපිට මේකේ හම්බෙනවා හොස්ටිං රේන්ජ් කීපයක්. ඒකෙදී සෙයාඩ් හොස්ටිං කියලා කියන්නේ සාමාන්‍ය තියෙන පහළම මට්ටම. ඒ කියන්නේ එක සර්වර් එකක් වෙබ් අඩවි ගොඩාක් ස්ටෝර් කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. එතකොට ඒ සර්වර් එකට අදාළ වෙබ් අඩවි භාවිතා කරන එක කාර්යක්ෂම වැඩි වෙන්න මේ සමස්ත සියලුම වෙබ් අඩවිවල කාර්යක්ෂමතාවය පහළ පහිනවා. හැබැයි ගොඩාක් මේ අඩු මිලකට අපිට පුළුවන් වෙනවා මේ වෙබ් හොස්ටිං එකක් ලබා ගන්න. සමහර රුපියල් 4000කට අවුරුද්දකට 4000කට 7000කට නැත්නම් 8000කට කිට්ටු වෙනවා. මේක 5000ක් විතරනේ. මේක 8000ක් විතර. ඒ වගේම මේක අන්ලිමිටඩ් බෑන්ඩ්විඩ්ත් එකක්. අන්ලිමිටඩ් වෙබ් ස්පේස් එකක් වගේ දේවලුත් අරගන්න පුළුවන්. මොකද මීට කරන්න අමාරුයි. මේක තනි එක සර්වර් එකක් තමයි හැමෝටම බෙදලා දීලා තියෙන්නේ. මේක මේ අප් ටයිම් එක වැඩි වුණාට මේක ඇත්තටම කාර්යක්ෂමතාවය ගොඩාක් පහළ අගයක් තියෙනවා. ඒවලත් පොඩි ෆීචර්ස් වැඩි කරපු ඒවා මේ විදිහට සෙයාඩ් හොස්ටිං වලත් අපිට දකින්න පුළුවන් විවිධ මිල ගණන් යටතේ දීලා තියෙනවා ඒගොල්ලෝ. ඊට පස්සේ අපි විවිධ ඒවට විවිධ වෙබ් අඩවි වලට ඔප්ටිමයිස් කරපු සර්වර්ස් දකින්න තියෙනවා. එතකොට අපි WordPress වෙබ්සයිට් එකක් නම් හදන්න බලාපොරොත්තු වෙන්නේ WordPress වලටම ඔප්ටිමයිස් කරලා සර්වර් එකට මේ SSD එකක් වගේ ඉන්ස්ටෝල් කරලා SSD කියන්නේ hard disk එකක් වෙනම මේ සර්වර් එකේ 7GB SSD එකක් වගේ අපිට allocate කරලා දෙන විදියට සර්වර් එකක් වෙනම ගන්න පුළුවන්. ඒ වලදී අරිට වඩා සාමාන්‍ය තරමක කාර්යක්ෂමතාවයක් බලා ගන්න පුළුවන් WordPress වලින් හදන වෙබ්සයිට් වල. ඒවට කියන්නේ ස්පෙෂලායිස් කරපු ඒවා. එහෙම නැත්නම් ඔප්ටිමයිස් කරපු ඒවා කියලා එකක් මාකර් එක සේවාවක් ටාගට් කරලා. ඊළඟට VPS hosting කියලා ප්‍රමාණ වර්ගයක් කරනවා. මේ දැන් මේ අපි බලාපොරොත්තු වෙච්ච virtual private server එකක් විදිහට ගන්න පුළුවන්. මේක මේ වෙනමම අපි වෙනුවෙන්ම කම්පියුටර් එකක් හැදෙනවා වගේ. නමුත් ඇත්තට මෙහෙමවත් නෙමේ. සර්වර් ලොකු සර්වර් එකකින් අපිට වෙන් කරපු පරිගණක performance එකක් මේ තියෙන 2 core 2 CPU cores. ඒ කියන්නේ dual core computer එකක් 220GB SSD disk space එකක් එක්කලා 2GB RAM එක්කලා 1TB bandwidth එකක් එක්කලා full root access දෙන. ඒ කියන්නේ මට සම්පූර්ණ මේක පිටින්දලා use කරන්න පුළුවන් විදිහට හදලා දෙන ටිකක් ඉහළ මට්ටමේ එකක්. ඒතකොට ඒකේ performance වැඩි වෙද්දී hard disk එකේ speed එක SSD ප්‍රමාණය RAM එකේ ප්‍රමාණය ඒවා වැඩි වෙද්දී මිල වැඩි වෙනවා. බලන්න 1,55,000ක් අවුරුද්දකට ඉල්ලනවා මෙන්න මේ කම්පියුටර් එක එයාලා මේන්ටේන් කරන් මේ අපිට සර්වර් එකක් විදිහට හදාගෙන යන්න දෙන්න VPS වලදී. එහෙම සර්වර් එකක් වෙන් කරලා අරගන්න පුළුවන් අවශ්‍ය නම්. ඊළඟට මේ ඩෙඩිකේටඩ් සර්වර් කියලා කියන තනිකරම වෙනස්ම අපිට තනිකරම කම්පියුටර් එකක් එහෙම දෙනවා ගොඩක් performance වැඩි. එකදී තනිකරම කම්පියුටර් එකක්ම දෙනවා. එයාලා හැමතිස්සෙම ඔන් කරලා මේන්ටේන් කරන හොඳ කම්පියුටර් එකක් අපිට දෙනවා බෑකප් තියෙන. අරකෙදි කම්පියුටර් එකක් performance යන ඒ ෂෙයාර්ඩ් එක ගන්න දෙන්නේ. අරකෙත් VPS වලදී ඩෙඩිකේටඩ් කියද්දි කෙලින්ම virtual නැහැ. තනිකරම කම්පියුටර් එකක් හම්බ වෙනවා. ඒක ඊට වඩා ලොකු මිලක් එයාලා වෙන් කරලා දෙනවා. ඒක performance වැඩි ඒවට යද්දි මේ වගේ එකකට යන්න වෙනවා. ලොකු සර්වර් දැන් ඔය LMS එකක් වගේ හදනවා නම් අඩුම ගානේ VPS එකකට හරි ඩෙඩිකේටඩ් සර්වර් එකකට හරි යන්න ඕන. නැත්නම් ඒක ස්පීඩ් එක මදි ලොකු ප්‍රමාණයක් ඇක්සස් කළොත්. අර DP education කියලා එහෙම යනවනේ මේ දවස්වල එකක්. TV CAD වගේ එකක් යන්නේ. ඒකට ඒ වගේ එකක් අඩුම වශයෙන් මේ ස්ටෑන්ඩඩ් මට්ටමේ
VPS එකකවත් දුවන්න ඕන අවුරුද්දට 44000ක්වත් ගෙවන්න වෙනවා ඒගොල්ලන්ට අඩුම මට්ටමේ. එක්කෝ ඩෙඩිකේටඩ් සර්වර් එකක මේ වෙබ්සයිට් එක දාලා තියන්න වෙනවා. මැනේජ් සර්වර්ස් කියන ඒවා තවත් ඊට එහාට යනවා. ඒකෙදි අපිට පුළුවන් වෙනවා සමහර වෙලාවට එකක් අපිට පර්ෆෝමන්ස් ඕන විදිහට ඉල්ල ගන්නත් පුළුවන්. අනිත් දේ මේකෙදි මේ සිකියුරිටි හොඳයි. ඊට පස්සේ මේ දැන් රීජන් මට්ටමට මැනේජ් කළ හැකි පර්ෆෝමන්ස් අප් කරන්න. රීජනල් වශයෙන් ඔය ඉන්දියාවේ එහෙම සර්වර්ස් තියෙනවා. අන් ඒවට වෙනවම කරලා ගොඩක් වැඩි මේ IP ඩෙඩිකේටඩ් IPs කියලා කියන වෙනම IP එකක් එක්කම වෙන් කරලා ස්ටැටික් හදාගන්න පුළුවන්. ඔය ටිකක් සංකීර්ණ සේවාවන් අමුතු විදිහේ සේවාවන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා නම් වෙබ් අඩවියක් කරහා මෙන්න මේ જાතිය සර්වර් එකක් ඕනේ. ඉතින් එහෙම සර්වර් එකක් මෙයාලා ලබා දෙන්න ඉල්ලනවා රුපියල් 7,54,000ක් විතර. ලක්ෂ 7යි ලක්ෂ 8ක් විතර මාස අවුරුද්දකට ගෙවන්න ඕනේ. මේ જાතිය ආවම පහසුකම් තියෙන 1TB 4GB RAM තියෙන 5TB bandwidth එකක් එක්කලා 1TB hard එකක් එක්කලා මේ කම්පියුටර් එකක් ගන්නවා. right. එහෙම අපේ අවශ්‍යතාවය අනුව අපිට සිද්ධ වෙනවා මේ සේවාදායකය තෝරා ගන්න. ඒකදී මූලික මට්ටමේ එකක් නම් ඕනේ මේ සේවාදායකය සාමාන්‍ය මට්ටමක් ගත්තාම ඇති. ඉතින් ඔයාලා දැන් ඔය වෙබ් අඩවි භාවිතා කරන්න හදන දැන් අර Wix හරි එහෙම නැත්නම් තව තියෙන ඕන තරම් ඔය වෙබ් අඩවි හදන්න පුළුවන් සයිට් ඒ වලින් හදද්දී මේ හුඟක් වෙලාවට එයාලගේ VPS සර්වර් එක හරි එයාලගේ ඩෙඩිකේටඩ් සර්වර් එකක් තියෙන එක තමයි ඒක දුවන්නේ. ඉතින් ඒ ට්‍රැෆික් එක අනුව එයාලගේ ගන්න පැකේජ් එක අනුව සහ ඒකට ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයාර් අනුව එයාලා ඒක සර්වර් එකේ පර්ෆෝමන්ස් වැඩි කරන්න අඩු කරන්න පුළුවන්. එක තැනක හදලා අපිට මාරු කරගන්න එකට කියනවා මර්ජ් කරනවා කියලා මේ ඉන්ක්‍රීස් සයිට් එක එයාලගේ සර්වර්ස් අතර හුවමාරු කරලා මේ සේවාදායක භාවිතය වැඩි වෙනකොට කස්ටමර්ස්ලා එකට වැඩියෙන් එනකොට සේවාදායක අවශ්‍යතාවය වෙනස් කරගන්න පුළුවන් විදිහට එයාලා ඒවා හදලා තියෙනවා. ඊළඟට අපි වෙබ් අඩවි සංවර්ධනය කරද්දී සේවාදායකයා තෝරගත්තට පස්සේ මේකට භාවිතා කරන විවිධ මේ ලැන්ග්වේජස් එහෙම නැත්නම් මේ සංවර්ධන භාෂා ගැනත් ඉගෙන ගන්න ඕනේ. development languages සංවර්ධනය කරන්න යොදා ගන්න භාෂාවන් ගැන දැනගන්න ඕනේ. එතකොට මේ වෙබ් අඩවියක් අපි මේ සංවර්ධනය කරද්දී මුල්ම අර සාමාන්‍යයෙන් මේ ඔයාලා කියන Wix වල වගේ නැතුව අපි කියන ඒකට content management system කියලා CMS එකක් නැතුව අපි normal develop කරනවා නම් වෙබ්සයිට් එකක් අපිට මේ languages කීපයක් use කරන්න සිද්ධ වෙනවා. මූලිකවම අපිට කියන මේ HTML කියලා hypertext markup language කියලා language එකක්. ඊට පස්සේ ඒක ලස්සන කරන්න තව CSS කියලා එකක්. ඊළඟට තවත් වෙබ් මේ ඒකට සම්බන්ධ කරන්න ඕන නම් ඔය දත්ත සමුදායකත් එක්කලා වැඩ කරන විදිහට PHP කියලා ඒවා. ඊළඟට අපි තොරතුරු ලබා ගන්න ඒවා නිතර කියන්නේ යූසර්ත් එක්කලා මේ යූසර්ගේ කම්පියුටර් එකේ කියන්නේ මේ වෙබ් ඇප් එකක් විදිහට වැඩ කරනවා නම් PHP භාවිතා කරද්දී සර්වර් එකට කරදර හින්දා scripting languages විශේෂයෙන් මේ Java script වගේ languages මේ අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ PHP එක්ක අපිට යොදා ගන්න සිද්ධ වෙයි SQL කියන language එක. මොකද නැත්නම් අපිට බෑනේ PHP code කරද්දී database වලට සම්බන්ධ කරන්න මේක. Python scripts පාවිච්චි කරන්නත් පුළුවන්. Python වලින් අලුතෙන් දැන් මේ web app හදද්දී Python පාවිච්චි කරනවා. ලෝචන අහලා තියෙනවා Python ගැන. ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. හුඟක් වෙලාවට වෙබ් අඩවි නිර්මාණය කරද්දී මේ මෙන්න මේ භාෂාවන් ටික තමයි ප්‍රධානව යොදාගන්නේ. Python scripts Python use කරන්න බැරි කමකුත් නැහැ. Python හරහා වෙබ් app නිර්මාණය කරනවා. මෙතන අපිට ඉගෙන ගන්න තියෙන්නේ HTML විතරයි. උසස් පෙළට නම් මේ දෙකක් තියෙනවා. ඒ JavaScript නැතුව. මම නමුත් දැක්ක මේ සමහර පන්තිවලදී දවස්වල මේ JavaScript ලියපු අයත් හිටියා. JavaScript වල තමයි මුල OK බටන් එකක් එහෙම හිටපු ගමන් එකක් ප්‍රෙස් කරාම මේ උඩින් browser එකෙන් එනවා සමහරට මෙන්න එකක්.
JavaScript රන් වෙන්නේ අපේ කම්පියුටර් එකේ, PHP රන් වෙන්නේ සර්වර් කම්පියුටර් එකේ. මේ දෙකම ප්‍රෝග්‍රෑම් ලියන්න පුළුවන් දෙකක්. දෙකෙන්ම ප්‍රෝග්‍රෑම් ලියන්න පුළුවන්. හැබැයි මේක වෙබ් අඩවියට මේ ඍජුව ඇෆෙක්ට් වෙන්නේ නැහැ. සර්වර් එක උඩ මත ක්‍රියාත්මක වෙලා පස්සේ ඒ දත්ත ටික සර්වර් එකට යවන එක වෙන්නේ. මේක කෙලින්ම සර්වර් එක තුලම සකස් වීම තමයි PHP වලදී සිද්ධ වෙන්නේ. ඊළඟට අපි අර සැලසුම් කරපු පිටු විදිහට මේ සංවර්ධන භාෂාවන් භාවිතා කරලා වෙබ් අඩවිය පිටු වශයෙන් නිර්මාණය කරන්න ඕනේ. ඉතින් මෙතෙන්ට තමයි එන්න තියෙන්නේ. දැන් අපි මේ වැඩේ කරන්න යමු. වෙන ඉස්සෙල්ලාම ඉගෙන ගන්න HTML කියන භාෂාව ගැන. මේ ටික ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්නකෝ. HTML වලින් හදපු ලින්ක් එකක් ක්ලික් කරාම ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න හදන්නේ කොහොමද? ඒ කියන්නේ පුතේ ෆයිල් එක මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ෆයිල් එකක්ද අපේ කම්පියුටර් එක ඇතුලේ තියෙන ෆයිල් එකක්ද දන්නේ නැහැ නේද? ලින්ක් එක ක්ලික් කරාම ඩවුන්ලෝඩ් වෙන්න ඕනේ. කම්පියුටර් එකේ තියෙන එකම ඩවුන්ලෝඩ් වෙන විදිහට හදන්න ඕනේ නේද? එහම හදන එක අපි කරමු. ඒකේ හයිපර්ලින්ක් එකක් දාන්න තියෙන්නේ. අපි HTML ටැග් ගැන කතා කරද්දී එක බලමු මේ ඒක නම් ලේසි. A කියලා ටැග් එකක් තියෙනවා. A anchor කියන ටැග් එක. ඒක href කියන තැනට මේ ෆයිල් එකේ හරි මම ටැග් එක කියලා දෙන්නම්. ටැග් එක දෙන්නම්. ගන්නයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුතේ මේ HTML කෝඩ් කරන්න අපේ සිලබස් එකේ තියෙන HTML ටික කෝඩ් කරන්න නම් normal මේ notepad එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙබ් අඩවිය මේ සාමාන්‍ය අපි කියන text editor එක. HTML භාෂාව භාවිත කරන්න. මේ භාෂාව කියන්නේ හේතුව මේක ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එකක් හින්දා අපි ඒකට කියන්නේ මේ hypertext markup language කියන එක තමයි මේ HTML කියලා කියන්නේ. hypertext markup language. මොකද මේ මාකප් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි නිකන් එක ටිකක් මේකප් වගේ එකක්. මේකප් අහලා තියෙනවනේ මේකප් වගේ තමයි මාකප් එක. අපි ට්‍රාන්ස්ලේට් එකෙන් අහලා බලමු මොකද මේ මාකප් කියන්නේ කියලා. ලැන්ග්වේජ් කියන එක නම් දන්නවා. හයිපර්ටෙක්ස්ට් කියන එකත් අපි දන්නේ නැහැ. අපි මේ දෙකම අහලා බලමු. මොකද්ද සංවර්ධනය කරන ලද කියන එක. හරි. මාකප් කියන එකට මේකෙදි දෙන්නේ මේකේ හයිපර්ටෙක්ස්ට් කියන එක වචන දෙකකට එහෙමම කඩලා මේ සලකුණු කිරීම මාක් කරනවා. මාකප් කියන එකට සලකුණු කිරීමේ භාෂාව කියලා දීලා තියෙනවා. අධිසන්ධාන සලකුණු කිරීම. හරි. මෙහෙම තමයි ඒකෙදි අදහස් දීලා තියෙන්නේ. හොඳයි. ඒක නිකන් සංවර්ධනය කිරීම වගේ HTML සංවර්ධනය කිරීම කොටස තමයි මේ කතා කරන්නේ. ඒකෙදි HTML භාෂාව ගැන ඉගෙන ගන්න. මේ hypertext markup language කියන එක බොහොම සරලයි. මේකෙදි තියෙන්නේ අපි කියන content එක කියලා නේද? content එකයි ඒකේ තියෙන formatting උයි. content plus formatting මේ දෙකම එකටම තියෙනවා. එකම ලේඛනයක් තුළ අඩංගු වෙන භාෂාවක් තමයි මේ අපි HTML language එකක් කියලා කියන්නේ. කියන අන්තර්ගතයත් එකේමයි තියෙන්නේ. අන්තර්ගතයේ තියෙන්නේ එකම ලේඛනයක් තුළ. කියන්නේ ක්‍රම ලේඛනයේ තුලම තමයි අන්තර්ගතයේ තියෙන්නේ. ඒක සැකසුම් තියෙන්නේ කියන දෙකම. හොඳද?
දැන් මේක අපි කොහොමද හදන්නේ? කොහොමද අපි මේ ෆෝමැට් කරන්නේ? එහෙම නැත්නම් කන්ටෙන්ට් එක මේ විදිහට ෆෝමැට් කරන්නේ කියන එක බලමු. මේකට ඉස්සෙල්ලාම මේ ටෙක්ස්ට් ටයිප් කරන්න පුළුවන් විදිහේ ටෙක්ස්ට් එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ටෙක්ස්ට් එඩිටින් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් අපිට ඕනේ. ඔයාලගේ කම්පියුටර් එකේ තියෙනවා අනිවාර්යයෙන්. ජනප්‍රියම එකක් තමයි මේ නෝට්පෑඩ් කියලා කියන්නේ. ඒක මූලිකම ටෙක්ස්ට් එඩිටින් ටූල් එකක්. ඒකේ ගොඩක් ෆන්ක්ෂන් දීලා නැහැ. අපිට සාමාන්‍ය නෝට්පෑඩ් පාවිච්චි කරලා විසුවල් ස්ටුඩියෝ කෝඩ් අනියමයි. ඔය පාවිච්චි කරපුවා ඉන්නවා මේවා. යස් කරන්න පුළුවන්. මේක එච්චරම ඉතින් අනුමත කරන්න බැහැ. විසුවල් ස්ටුඩියෝ කෝඩ් දීලා තියෙනවා. තව මොනවද ඔයාලා දන්නේ මේ වගේ ඒවා තියෙනවා නම් කියන්න බලන්න. කොහොමද මේක ටිකක් කම්ප්ලෙක්ස්. මේවා ඉමේජස් ගත්තොත් විසුවල් ස්ටුඩියෝ කෝඩ් වල ඒක අපිට බලන්නත් පුළුවන් කෝඩ් ලියන විදිහ. ඇප් එක හරි කම්ප්ලෙක්ස් ඇප් එකක්. තව කියනවා Notepad++ හොඳයි. Notepad++ එකත් පුළුවන් පාවිච්චි කරන්න. Visual Studio Code එක මේ වගේ කරන්න. අර මේකේ ඉන්නේ කටුස්සෙක් Notepad++ වල අයිකන් එක. ඒකත් හොඳ ඇප් එකක්. මෙන්න මේ අයිකන් එක තියෙන වලට පැත්තේ තියෙන එක පේනවනේ ස්ක්‍රීන් එකේ. ඔය තියෙන Notepad++ ඒක ගත්තාම අපිට ඒකෙත් එඩිට් කර හැකි ලේසියෙන්. ඒකේ අනික අර දැන් ඔක්කොම ටැග් Notepad වල වගේ නෙමෙයි වෙනස් වෙලා පෙන්නනවා මේ. HTML එකක් ගත්තොත් එහෙම ඒක මේක tamil එක මොකක් හරි ටයිප් කරලා තියන්නේ ඉංග්‍රීසි. ඒකේ කෝඩ් එකේ තියෙන එක එක කොටස් දැන් මේකේ තියෙන මේක නම් PHP මොකක්ද මේ වෙන ලැන්ග්වේජ් එකට අදාළ එකක් තියෙන්නේ MWT කියලා වෙනම ෆෝමැට් එකක් තියෙන්නේ. ඒකට ඒවට අදාළ කොටස් වෙනම මේකට පුළුවන් මේ ඉස්මතු කරලා පෙන්නන්න. ඒක නිසා නෝට්පෑඩ් එක පාවිච්චි කරනකොට නම් මේ නෝට්පෑඩ්++ වගේ එකක් පාවිච්චි කරන එක හොඳයි. තව මොනවා හරි try කරපු අය ඉන්නවද? මේවට අමතරව. තව තියෙනවා හොඳ එකක් මේ Sublime Text කියලා එකක්. Sublime Text තමයි මට මතක හැටියට. right. මෙන්න මේ ඇප් එක Sublime Text. ඔක නේ S අකුරක් වගේ තියෙන්නේ. ඕකත් හරි ටිකක් අර Notepad++ වගේ. එහෙම නැත්නම් Visual Studio එකේ මේ චූටිම මල්ලි වගේ ප්‍රාථමික මට්ටමේ තියෙන එකක් වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් Sublime එක. මම ඉතින් Notepad එක පාවිච්චි නොකර Sublime හරි Notepad++ හරි එකක් පාවිච්චි කරන්නම්. හේතුව ඔයාලට මේ පැහැදිලිව මේකේ අන්තර්ගතය වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන නිසා. හරිද? Notepad එක පාවිච්චි නොකර ඉන්න. හරි. දැන් අපි යමු මේක ගැන ඉගෙන ගන්න HTML ගැන. මම Sublime Text එක තමයි අද දවසේ යූස් කරන්න ඔයාලත් එක්කලා Notepad මේ HTML කෝඩ් කරන්න. අපිට අන්තර්ගතය නිදහසේ ලියන්නත් සැකසුම් එහෙම නැත්නම් ෆෝමැටින් වරහන් තුල මෙන්න මේ වගේ අර ඊතල වරහන් තුල ලියන්නත් පුළුවන්. අපි මෙහෙම ලියනවට කියනවා ටැග් එකක් කියලා. මේ ටැග් වලින් අපි ෆෝමැට් එක දක්වනවා. මේ ටැග් වල දෙකක් තියෙනවා මතක තියාගන්න ඕනේ. ආරම්භ සහ අවසාන කියලා. මෙතන එක ටැග් එකක්. ඒකෙන් එක ෆෝමැට් එකක් නිරූපණය වෙනවා. මේ ටැග් එක මෙතනින් ඉවර වෙනවා. එතකොට එතනින් පස්සේ ෆෝමැට් එක බලපාන්නේ නැහැ කන්ටෙන්ට් එකට. ඒතකොට මේ මැද තියෙන කන්ටෙන්ට් එක ටැග් එකේදී කියන්නේ මෙන්න මේ කන්ටෙන්ට් එක තමයි මේ ටැග් එකෙන් ෆෝමැට් කරන්නේ. Format this content by the tag.
ටැග් එක විසින් වෙන්න මේ කියන ෆෝමැට් එක කන්ටෙන්ට් එක ෆෝමැට් කරනවා. හරි අපි බලමු ඔහම එකක් ලියලා. එතකොට මේ ටැග් වල නම් තියෙනවා. මේ ටැග් නිකන් ටැග් කියලා දාන්න බෑ. එක එක ෆෝමැට් එකට අදාළ වෙනම ටැග් තියෙනවා. ඒ ටැග් එක අනුව තමයි ෆෝමැට් වෙන්නේ. අප්ඩේට් ඔන් මාකින් ඔන් අප්ඩේට්ස් කියලා අරක තාම 0.0 අපි මේකෙන් අදගෙන යන් කොහොම හරි. I think දැන් ස්ක්‍රීන් එක ඔන්න මාරු කරනවා. මේක තමයි සබ්ලයිම් එක. මේක මං කීපයක් මේ පරණ ඕපන් කරපු එක එක ඇප් වගේ අත් තියෙනවා. මම හදා හිටපු ඒවා වගේ කොයි PHP වගේ ඊට පස්සේ මගේ අර සයිට් වලට අදාළව SMS යවන්න හම්බුවා වගේ. ඔබ තියෙනවා. දැන් මේ තියෙන සාමාන්‍යයෙන් HTML එකක් හදපු එකක් මූලික මට්ටමේ. ඔයාලට මේක පේනවා මේ වෙනස් විදිහේ පාටවල වලින් පෙන්නලා තියෙනවා මේකට අදාළ කොටස්. හරි නේද? අපි යමු අර අවසානයේ මම අරන් තිබ්බ අන්ටයිටල් එකට මම ඔන්න ආවා. මේක දැන් නිදහස් එකක්. අපි මේකේ උත්සාහ කරමු මේ කෝඩ් එකක් ලියලා ටැග් දාලා බලන්න. මොකද වෙන්නේ කියලා. කේස් එකක් එනවා. එතකොට මට සිද්ධ වෙනවා සීන් ස්විච් කරන්න නේද? නැත්තම් අවුට්පුට් එක බලන්න බැරුව යනවානේ. මේක ඉස්සලා සේව් කරමු මේ ඩොකියුමන්ට් එක. මම මේක සේව් කරනවා. සේව් ආටි කොටස පෙවුන්නේ නමක් නෑ. ඩෙස්ක්ටොප් සයිට්. මම ඒක සේව් කරනවා .home.html කියලා. ඒකට අවුලක් වුණාද මන්ද save as දාලා නැහැ අවුලක් නැහැ. HTML එකක් විතර මම ඒක සේව් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි scene switch එක right ඊළඟට මම ඊට පස්සේ මේක ඕපන් කරනවා ඒ සේව් කරපු ෆයිල් එක. හරි ඒක අපි දැන් සේව් කරපු තැන තීරණය කරන්න ඕන ඕපන් කරන්න. මම ඩෙස්ක්ටොප් එකේ සේව් කරලා තියෙනවා. මම මේක ඕපන් කරනවා. ඒකත් මම ඔයාලට අවුට්පුට් එක ගරම් පෙන්නන්නම්. window capture මට දැන් අර කම්පියුටර් එකේ කෙලිම ඩෙස්ක්ටොප් එක හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. මට අනිත් මැෂින් එක නැති හින්දා මේ කේස් එක උන්නේ. ඒකට අපි ගමු දැන් මේ තියෙන අවුට්පුට් එක මගේ. හරි. එතකොට ඒකට අදාළ කෝඩ් එක මෙතන තියෙනවා. මේක අපි ගත්තොත් එහෙම මේ කෝඩ් එකක් තියෙනවා. මම මේකත් මෙතන චුට්ටක් තියන්නම්. කෝඩ් එක වුණාම බලා ගන්න. right ඊට පස්සේ මාත් එන්න කොමිටින්ට කියද්දි කිය පැහැදිලි වෙනවා තේරුම් ගන්න. දැන් මේකේ මොකුත් ඉන්පුට් එකක් දීලා නැති නිසා
අපිට අවුට්පුට් එකක් පේන්නෙත් නැහැ හිස් පේජ් එකක් තමයි පේන්න තියෙන්නේ නේද අපි කෝඩ් එකක් ලියන්න යමු දැන් මම මේකත් සීන් එකක් විදිහට දාගමු නේද එතකොට හොඳයිනේ බ්‍රවුසර් එකට ගිය වෙලාවට මේක ඔයාලට පේනවා දැන් ඔන්න මම ඉන්නේ ටෙක්ස්ට් එඩිටර් එකේ මේක අපි හැමතිස්සෙම ටෙක්ස්ට් එක එඩිට් කරලා සේව් කළාට පස්සේ තමයි අවුට්පුට් එක බලන්න පුළුවන් වෙන්නේ. ඉස්සලාම අපි දැනගන්න ඕනේ මේක සේව් කරද්දී name එකක් දාලා මම දැන් මේක සේව් කළේ home.html කියලා සේව් කළේ. සමහර වෙලාවට මේ පටන් ගද්දී ඔහොම කමාන්ඩ් එකක් දාලා තියෙනවා. doc type එක html කියලා. ඒ වගේ ඒවා තියෙන්න පුළුවන් කමාන්ඩ් එක මුල ඒවා එච්චර අදාළ නැහැ. දැන් මම ටැග් එකක් අපි නිකම්ම කන්ටෙන්ට් එකක් දානවා. චතුරස්‍ර. දාලා මොකද කරන්නේ මම මේක සේව් කරනවා. සේව් කරලා බ්‍රවුසර් එකට යනවා. හරි. බ්‍රවුසර් එකට ගියාම අපිට පේනවා බ්‍රවුසර් එකේ ඒ කන්ටෙන්ට් එක එහෙම තියෙනවා. හරි. අර උඩින් දාපු එක පේනවා මොකුත්ම සැකසීමකට භාජනය වෙලා නැහැ ඒකට. ඔහි තියෙනවා විතරයි නේද? හරි. ඊළඟට දැන් දැන් අපි browse output එකේ මොකුත් වෙනසක් වෙලා තියෙනවද දැක්කේ නැහැ. ඊළඟට මම මේකේ content එකට notepad පාවිච්චි කරන්න කිසි අවුලක් නැහැ. notepad එකේ තියෙන එකම දේ පුතේ මේකේ මේ අපිට අර tag ටික ස්පෙෂල් පේන්නේ නැති එක විතරයි. tag එක වෙන් වෙලා පේන්නේ මම ඔයාලට අර එහෙම පේන්නේ නැති නිසා මේක පාවිච්චි කරන්න ගත්තේ. notepad පාවිච්චි කරලා කමක් නැද්ද කියලා අහනවා. මට මේක නිකන් ලොකුවට පෙන්වන්න ඕන ටිකක් ලොකු අකුරු වලින් ඕනේ මම මොකද කරන්නේ h1 කියලා ටැග් එකක් දානවා මුලට ඊට පස්සේ ඒක ඉවරයි කියලා කියනවා මෙතනින් අගින් h1 එක ඉවරයි කියලා කියනවා ඔය විදිහට ටැග් දෙකක් එකතු කරනවා ඊට පස්සේ මේක සේව් කරලා මම බ්‍රවුසර් එකට ගියාම බ්‍රවුසර් එක රීලෝඩ් කරේ නෑ තාම මම මේක රීලෝඩ් කරන්න අර අකුරු ටිකක් ලොකු වෙලා පේනවා දැන් පැහැදිලිනේ කලින්ට වඩා ටිකක් ලොකුයි අර කන්ටෙන්ට් එකේ තියෙන ඒවා ටික මෙහෙම ගත්තට පස්සේ හරි ඊළඟට ආයෙත් අපි මේකට තව වෙනස් කිරීමක් එකතු කරලා බලමු මම මේකේ තව දානවා ටැග් එකක් මෙතනින් පස්සේ මේකේ සර් කියන තැනට කලින් ඔය විදිහට i කියලා ටැග් එකක් දානවා ඒක මම මෙතනින් ඉවර කරනවා i කියන එක දැන් ඒක සේව් කරලා බ්‍රවුසර් එකට ගිහිල්ලා බලද්දී මොකද වෙන්නේ බ්‍රවුසර් එක රීලෝඩ් කරේ නෑ මම රීලෝඩ් කරනවා දැන් අර සර් කියන එක චුට්ටක් ඇල වෙලා තියෙනවා පේනවා මෙන්න මේවට තමයි අපි කියන්නේ ෆෝමැට් එකතු කරනවා කියලා දැන් බලන්න මේකේ අපි i කියන එක පාවිච්චි කළේ මෙතෙන්ට විතරයි දැන් තව ටිකක් පැහැදිලිව පේන්න මම මේක u කරන්නම්කෝ හරි මේක මම u කියලා වෙනස් කරනවා කැපිටල් සිම්පල් ප්‍රශ්නයක් නෑ අය විදිහට වෙනස් කළා වන්න මේක සේව් කරනවා ඊට මම බ්‍රවුසර් එක රීලෝඩ් කරනවා දැන් ඔයාලට පේනවා අරකේ සර් කියන එකට යටින්
අන්ඩර්ලයින් වෙලා තියෙනවා ඉරක් වැටලා තියෙනවා මෙහෙම ඒකෙදි අර ඊතල දෙක දාලා ගහන කොටස එහෙම නැත්නම් අපි ටැග් එක කියන කොටස අපේ වෙබ් බ්‍රවුසර් එකේ පේන්නේ නැහැ. ඒක දකින්න තියෙන්නේ අර මැද තියෙන කන්ටෙන්ට් එක අන්තර්ගතයේ විතරයි තියෙන්නේ. අර ටැග් වලින් වෙන්නේ අන්තර්ගතයේ විය යුතු විදිහට වෙනස් කරනවා. හරිද? අපි බලමු මේ මූලිකව මේ ටැග් ටික පොඩ්ඩක් පිළිවෙලකට මෙහෙම නැතුව. අපි මේ කිසි පිළිවෙලක් නැතුවනේ කතා කරන්නේ. අපි ටැග් ටිකට පිළිවෙලකට කතා කරන්න ගියොත් එහෙම HTML tags tag කොහොමද ගන්න ටැග්ස් ගන්න ඒ පුතේ සබ්ලයිම් එකේදී ලෝඩ් වෙනවා ටැග් ටික එකක් ගහද්දී නැත්නම් අපි කොහොමවත් මතකෙන් ටයිප් කරන්න ඕනේ දැන් ඔයාලගේ විභාගෙදී ටැග් එක දෙනවා ඒක නිසා ලොකු ගැටලුවක් නැහැ HTML ටැග් වල මූලිකවම තියෙන්න ඕන ටැග් ටික එකටම දැනගමු අපි මූලික උසුලන අපි ටැග් වලට කියන්නේ උසුලන කියලා. ඒක නිසා මූලික උසුලන කියලා බලමු මොනවද කියලා. මේ ටැග් ටිකේ නම් ටික විතරයි මම දෙන්නේ. පළවෙනි එක තමයි HTML කියලා ටැග් එකක් තියෙනවා. ඊළඟට head කියලා එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා title කියලා එක. ඊළඟට body. මෙන්න මේ කියන ටැග් ටික තමයි මූලිකවම වෙබ්සයිට් එක. ඔව් මේ ටැග් ටික ලියා ගන්න ඕනේ මේ පිළිවෙලට. ලියා ගන්නද කියලා අහනවා. මම ඉස්සරහින් දාන්නේ එකක් යටතේ ලියනේවට තමයි ඉස්සරහින් දැම්මේ. මූලික උසුලන වලට අපිට කතා කරන්න වෙන්නේ මෙන්න මේ ටික. HTML head title body. ඒකෙදි මේ තියෙන උසුලන වල නම අපි හරිනම් මේක ගහද්දි මේ වගේ වරහණක් ඇතුලේ ගහන්න ඕනේ. ඔය නම් ටික මතක තියාගන්න සාමාන්‍යයෙන් අපිට ඔක්කොම 30ක් 35ක් විතර හම්බ වෙයි ටැග්. එකිනෙකට වෙනස් නම්. ඒක භාවිතා වෙන තැන් ටික මතක තියෙන්න ඕනේ. HTML head title body. මේක එන පිළිවෙල මීට වඩා වෙනස්. මේ HTML එක පටන් අරන් මෙතනින් ඉවර වෙන්නේ යටින්ම. ඒක අහසයි පොළොවයි කියලා මම කියනවා. head එක පටන් අරන් body එකට කලින් head එක ඉවර වෙනවා. දැන් අපේ ඇඟ තියෙන විදිහේ තමයි අපේ ඇඟට ඔළුවට උඩින් අහස තියෙනවා head එක පටන් ගන්නවා. ඊට පස්සේ HTML එක පටන් ගන්නවා. ඊට පස්සේ ඔළුව head එක ඒක ඇතුලේ තමයි මොලේ title එක තියෙන්නේ කියලා අපි හිතමු title එක ඒක ඇතුලේ තියෙන. ඊට පස්සේ head එක close වෙනවා. close වෙලා body එක පටන් ගන්නවා. building පස්සේ ඊට පස්සේ body එක close වෙලා තමයි HTML close වෙන්නේ. මෙන්න tag ටික මම ඒක ගහන පිළිවෙල දාන්නම් මෙතන. මම basic tag ටික අපේ කෝඩ් එකේ ගහන්නයි ලෑස්ති වෙන්නේ. HTML කියලා කලින්ම ගැහුවා. හරි. ඊළඟට එන්න ඕනේ මොකද්ද? head එක. ඔළුව. ඊට පස්සේ ඒක ඇතුලේ එනවා ඔය පොඩි ඉඩක් මේකේ හිටිනවා title කියලා. ඒකට අපිට දාන්න පුළුවන් මේ page එකට title එක මොකක් හරි. අපිට දාන්න පුළුවන් මේකට home කියලා වගේ දාන්න පුළුවන්. ඊළඟට title එක එතනින් ඉවරයි. ඊට පස්සේ මම මෙතනින් head එක ඉවර කරනවා. ඊළඟට පටන් ගන්නවා body එක. ඊට පස්සේ body එක ඉවර කරනවා. අන්තිමට body එකෙන් පස්සේ HTML එක ඉවර කරනවා. body එකෙන් පස්සේ HTML එක ඉවර කරනවා. දැන් ඔන්න මම මූලික ටැග් ටික ගහලා ඉවරයි. මේ ටික ගැහුවා කියලා මගේ වෙබ්සයිට් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැත. ඒක කිසිම අන්තර්ගතයක් අපිට පේන්නේ නැහැ. තියෙන එකම දේ තමයි මේක අර බ්‍රවුසර් එකේ උඩ මෙතන home කියලා නමක් වැටලා තියෙන එක විතරයි. මේ ටැග් එකක්වත් අපිට පේන්නේ නැහැ. ඉතින් ඇයි එහෙනම් ගැහුවේ කියලා හිතේ? ගැහුවේ
අපිට මේ ඒ වෙබ් අඩවියක් හදද්දී ඕන වෙන අනිත් කොටස් ටික මේක ඇතුළට පිළිවෙලට දාගන්න නිසා. හරි. ඊළඟට අපි තව අන්තර්ගතයක් එකතු කරලා බලමු. දැන් හදපු එක ඇතුලේ මෙතන දැන් පැහැදිලි. ඊට පස්සේ අපි ඒක ගියොත් එහෙම බඩවියට මේ ටෙක්ට් එක එන විදිය හරිනේ. දැන් ඊළඟ අපි වෙබ් අඩවිය ඇතුළට ගියොත් මේක ඊට පස්සේ අපිට පුළුවන් මේ දැන් මූලික සකසන එකතු කළාට පස්සේ ටයිටල් එක දැම්මා. ඊළඟට අපි වදන් එහෙම නැත්නම් මේ අක්ෂර වලට අදාළ සැකසුම් වදන් සැකසුම් ගැන කතා කරනවා. මූලික උසුලන වලින් පස්සේ ටෙක්ස්ට් එක ගොඩක් වෙලාවට තියෙන්නේ මේකේ. ඒතර අපි ඒක ඊළඟට කතා කරමු. වදන් සැකසුම් කියලා කොටස. වචන කියන පද එක එක ඒවා අර වර්ඩ් වල වගේ තියෙනවා. වදන් සැකසුම් වල මූලිකවම පළවෙනි එක විදිහට කතා කරනවා මේ මාතෘකා කොහොමද හදන්නේ කියලා. මාතෘකා හදද්දී අපිට තියෙනවා ටැග් වගේක්. ඒ ටැග් එක පටන් ගන්නෙ H1 ඉඳලා H7 වෙනකන් යනවා. 7ද 6ද මන්ද 7 වෙනකන් වගේ මතකයි. බලමු පොඩ්ඩක්. H6 නේද? 7 9 normal නේ. බලමු පොඩ්ඩක්. මේ වගේ මාතෘකා මට්ටම් 6ක් විතර තියෙනවා. අපි ඒකේ වෙනස බලමු. දැන් මට පුළුවන් මේ බොඩි එක ඇතුලේ මගේ අන්තර්ගතය දාන්න. එතන මේක දානවා මම my first web page කියලා. වෙබ් පේජ් කියලා දානවා. දාලා ඊළඟට මම මේක රීලෝඩ් කරලා බැලුවොත් එහෙම අපිට මෙහෙම සාමාන්‍ය සරලවම කන්ටෙන්ට් එක බලා ගන්න පුළුවන්. my first web page කියලා පේනවා දාපු එක. ඊළඟට මම මේකට මාතෘකාවක් කරන්න යන්නේ. මම මේකේ මුලට දානවා H1 කියලා. ඊළඟට end එකට ගිහිල්ලා ඒක මම ක්ලෝස් කරනවා. මෙතනින් ඉවරයි. එතකොට අපි ඒක රීලෝඩ් කරාම අපිට පේනවා මේක අකුරු ප්‍රමාණය වෙනස් වුණා. ටිකක් විශාල අකුරු ප්‍රමාණයක් වෙලා පේනවා මේ දාපු මාතෘකාව කළාට පස්සේ. ඒක මාතෘකා ප්‍රමාණයමයි first web page. එතකොට මගේ පළවෙනි web page එක කියලා කරනවා. මම ඒකේ තව page එකක් දානවා පහලින්. You are welcome. You are welcome කියලා දානවා. ඒක සාමාන්‍ය විදිහට දාපු නිසා කුඩා අකුරෙන් තියෙන්නේ. මම උත්සාහ කරනවා ඒක නැවත මාතෘකා දෙක වට්ටමට ගේන්න. H2. එතකොට අරට වඩා කුඩා ප්‍රමාණයට තමයි පෙන්නේ. H1 තමයි ලොකුම, H2 ඊට වඩා කුඩායි එහෙනම් නේද? මේක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකේ H මට්ටම වෙනස් කරමු. H6 වෙන්න දාමු. මම මේ වෙල් යුවා කියන තැනට ඔහොම නෑ. ඔහොම දාමු කමක් නෑ. H6 මට්ටමට මේක අඩු කරනවා. ඒකෙදි වලට පේනවා ගොඩාක් කුඩා වුණා. අවුට්පුට් එක සමහරවිට කියවන්නත් බැරි තරම් කුඩා ඇති. You are welcome කියන එක.
ඊළඟට මම මේක H7 කරහලා බලනවා H7 තියෙනවද කියලා. ඒක මටත් මතක නෑ. තවත් කුඩා වෙන්න ඕනේ හරිනම් H7 එක. ඔන්න සේව් කළා. ඊළඟට අපි මේක ඔන්න රීලෝඩ් කරන්න යන්නේ. H7 එක ලොකු වුණා. ඒ කියන්නේ H7 කියලා එකක් නෑ. එඩිට් එකේ නම මොකද්ද කියලා අහනවා. මේ මම යූස් කරන්න පුතේ Sublime Text කියන එඩිට් එක. Sublime Text මම අර මුලින් කිව්වේ. ඔයාලා සර්ච් කරනවා නම් Sublime Text කියලා සර්ච් කරන්න. මෙන්න මේක. හරි. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකට ඒක ලේසියෙන් ටැග් එක ගහද්දී අර ක්ලෝස් ටැග් එකේ මික්මන්ට එනවා. ඊළඟට දැන් හරිනේ ටික H6 වෙනකම් විතරයි තියෙන. H6 කුඩායි, H7 H1 විශාලයි. H7 කියලා එකක් නැහැ. 1 ඉඳලා ඊට 2 4 5 කියන ඒවා ගැන ඔයාලා හිතන්න. right. හරි. මම හිතන මාතෘකා ගැටලුව ඉවරයි දැන්. H6 කුඩායි. මාතෘකා ටික හරි. දැන් අපි දෙවෙනි කොටසට යමු. මාතෘකා වලින් පස්සේ මූලික වදන් සැකසුම් වල තියෙනවා මේ බේසික් ටෙක්ස්ට් ෆෝමැටින්. ඔයාලා දන්නවා මෙන්න මෙහෙම ඒවා. අපි වර්ඩ් වල තියෙනවා මේ උඩම තියෙනවා මෙතන පේනවනේ ස්ක්‍රීන් එකේ. මේකෙන්ද පේන්නේ නැහනේ. මට හරිය පේනවද? ඔය උඩ තියෙනවා B I U ඔය වගේ ඒවා තියෙන්නේ මැද උඩම. මේ මෙතන තියෙන්නේ. දැන් මට මේ ටික සිලෙක්ට් කරලා බෝල්ඩ් කර හැකියි. ඉටලික් කර හැකියි. අන්ඩර්ලයින් කළ හැකියි. මෙන්න මේවා අපිට කරන්න පුළුවන් මේ වදන් සැකසුම් වල. එතකොට කරන්න තියෙන්නේ අපිට ටැග් එක පාවිච්චි කරන්න. දැන් B කියලා ටැග් එකක් තියෙනවා. පොඩ්ඩක් ටැග් එක මෙහෙම දාගමු. මෙන්න මේ තමයි ටැග්. මූලික වදන් සැකසුම් මේවා B තියෙනවා. U තියෙනවා. I තියෙනවා. S තියෙනවා. සබ් තියෙනවා. සබ් කියලා එකක් තියෙනවා. තව තියෙනවා EM කියලා එකක් තියෙනවා. ඔය ටික තමයි නේද මූලිකවම කරන්න තියෙන ඒවා ටික තමයි මේ. මාකියු කියලා එකක් තියෙනවා. මාකියු කියන එක දැන් මම මෙතෙන්ට දාන්නේ නැහැ. ඒක අර අපිට තියෙන මේ ඒක අරකේ තියෙන වගේ ඇත්ත. මේ ඒක ලිස්ට් එකේ තියෙන ඒකත් එක්කම මාකියු එක මම මාකියු එක වලට මේක අන්තිමට කියලා දෙන්නම්. අපි මාකියු එක ටෙක්ස්ට් වලට නෙමෙයි ඕන තැනකදී පාවිච්චි කරනවා පුතේ. ඒක ඔතෙන්ට දැන් මේ කියන්න මම දන්නේ නැහැ මූලික වදන් සැකසුම් වලට. අපිට ඉමේජ් එකක් වුණත් ගමන් කරන විදිහට හදාගන්න මාකියු එක පාවිච්චි කළ හැකියි. නමුත් මේවලදී අපිට එහෙම ඉමේජ් බෝල්ඩ් කරන්න ඉටලික් කරන්න බෑනේ. ඒක නිසා මේ සෙට් එක තමයි අපිට වඩා සුදුසු මූලික වදන් සැකසුම් විදිහට වෙන් කරගන්න. වදන් සැකසුම් වල මූලික ඒවා ටික සාමාන්‍ය වර්ඩ් වල අපිට පේන්නේ මේ උඩ පේන ටික වගේ තමයි මේ ටික. ෆොන්ට් කියන ඔප්ෂන් එකේ ඒවා ටික මේ තියෙන්නේ. බලමු මොනවද මේකෙන් වෙන්නේ කියලා. මම මේකේ කන්ටෙන්ට් එකේ පහලින් දානවා this is මෙහෙම අපිට ඕන සිංහල ඕන සිංහලෙන් ටයිප් කර හැකියි. මේ මාගේ පරීක්ෂණ සටහනයි. මෙහි වචන ඔයාලගේ පොතේ තියෙනවා සිංහල කතාවක්.
මේ සිංහලනුත් තියෙනවා මේ සිංහලෙන් හදන හැටි. තද පැහැයෙන් ලිවීම ඇල අකුරින් ලිවීම යටින් ඉරිගැසීම හා කපා දමා ඇති අයුරින් ලිවීම ඉහලින් හෝ පහලින් ලිවීම හා ඉස්මතු කර දැක්වීම ආදී සැකසුම් වලට ලක් කළ හැකිය. ඔය විදිහට කියනවා. නෑ පැස්කල් වගේ එරර්ස් එන්නේ නැහැ පුතේ මේක පාවිච්චි කරද්දී. මොකද මේක කන්ටෙන්ට් එක දාපු ටැග් එක වැරදි නම් එයා එක්සිකියුට් කරන්න නැතුව ඉන්නවා මිසක් ආයි එරර්ස් හොයන්න යන්නේ නැහැ. එරර්ස් කරන්න දෙයක්වත් නැහැ නික. දැන් මම මේක සේව් කරනවා. සේව් කරලා මගේ පේජ් එකට ඇවිල්ලා රීලෝඩ් කරාම සේව් වුණේ නැහැ. සේව් වෙලා නැහැ. මෙන්න මෙහෙම තනි පේලියකට එනවා. මේ මාගේ පරීක්ෂණ සටහනේ මේ වචන තද පැහැදිලි ලිවීම මම මොහොම කියලා අර මම අර ටයිප් කරාට අර කැඩි කැඩි තිබ්බට මේකේ තනි පේලියකට තමයි ඇවිත් තියෙන්නේ. මේක මම පේලියකින් බලලා අඩු හින්දා තමයි පේලි කරන්නේ. මේකෙන් පේලි කැඩීමක් කරේ නැති හින්දා ඔහොම තියෙනවා එක දිගට. ලක් කළ හැකි කියලා තනි පේලියට තියෙන්නේ. මට පේලි කඩන එක මම ඉස්සරහට කියලා දෙන්නම්. මම මේකේ මේ වචන වලට කරපු වෙනස්කම ඇත්තටම මේ තියෙන වචනත් එක්කලා තියෙන ප්‍රකාශයත් එක්කලා තියෙන ඒවා ලියන්න. දැන් ඔයාලට මේක පේන්නේ නැති නිසා මට අකුරු ලොහු කරන්න සිද්ධ වෙනවා ටිකක්. හරි මම පේජ් එක zoom කළේ. අකුරු ලොකු කරා නෙමෙයි පේජ් එකේ visibility එක zoom කළා මේ control එක පාවිච්චි කළා. හරි ටෙක් පාට වෙලා පේන්නේ නැලු සබ්ලයිම් එකේ කියලා දාලා තියෙනවා මැසේජ් එක. පුතේ මේ ඔයා ෆයිල් එක සේව් කරන්න ඕනේ ඉස්සෙල්ලා .html විදියට. ෆයිල් එක සේව් කරන්න .html කියලා ඊට පස්සේ ඔයාලට ටැග් පාට වෙලා පේයි සබ්ලයිම් එකේ. එහෙම නැතුව ටයිප් කරොත් නිකන් සාමාන්‍ය S කලර් එකම තමයි තියෙන්නේ. right දැන් අපි මේක බලමු මේ අර කියන ඒවා මෙතෙන්ට එකතු කරලා මගේ කෝඩ් එකට. මම මේකේ කියනවා මෙතන පරීක්ෂණ සටහනයි වචන තද පැහැයෙන් ලිවීම. මම ඒක තද පැහැයෙන් ලියන්න යන්නේ. එහෙනම් ටැග් එකක් පාවිච්චි කරනවා b bold. තද පැහැයෙන් ලිවීම කියන එක ඉවර වෙද්දී bold එක ඉවරයි. ඊළඟට ඇල අකුරින් ලිවීම. ඇල නම් ඉටලික්. ඒක මැදි වෙන්න මන් දානවා i කියන ටැග් එක. යටින් ඉරිගැසීම කියන එක මැදි වෙන්න දානවා. එහෙනම් u කියන ටැග් එක. යටින් ඉරිගැසීම වල එක u. කපා දැමීම strike true. දොරෙන එක ටැග් එක s. කපා දමා ඇත්. මේක මෙතනින් ඉවරයි. අයුරින් ලිවීම. ඉහලින් අපි කියන th වගේ දාන්න ඒකට කියනවා superscript කියලා. sub ඉහලින් ලියන්න නම් අපිට sub පාවිච්චි කරන්න පුළුවන්. පහලින් ලියන්න ඕන නම් අපිට sub පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක පහලින් ලියනවා. ඉස්මතු කරලා පෙන්වන්න ඕන නම් මොකක් හරි emphasis කියලා කියනවා. ඉස්මතු කරලා පේනවා. දැන් ඉස්මතු වෙලා එනවා මේක. ඒ වගේ ඒවට
මෙම ටැක්ටික යස් කරලා ඔන්න මම එක සෙව් කරනවා සෙව් කරලා අපි යමු පේජ්කට දැන් ඔන්න මේ තියෙන මුලින් තිබ්බ හැටි තාම මම මේක රීලෝඩ් කරනවා පේජ් එක පේන හැටි ඒක අර මම මෙතන මේක අයින් කරන්නම් නැත්නම් පේන්නේ නැති හින්දා මේ වෙලාවේ අන්න අර දාපු ඒවා ටික වෙලා තියෙනවා පරීක්ෂණ සටහන් මේ වචන තද පැහැයෙන් ලිවීම තද වෙලා ඇලා අකුරින් ලිවීම කියන එක ඇල වෙලා යටින් නිරිකැසීම කියන එකට යටින් ගිරක් වැදිලා කපා දමා ඇති අරින් කියන එක ස්ට්‍රයික් ත්‍රූ කියන එක දැන් මේ අකුර ඒක කැපිලා අයිරින් ලිවීම ඊළාට ඉහලින් කියන එක උඩින් ලියවිලා හෝ පහලින් කියන එක යටින් ලියවිලා හා ඉස්මතු කර දැක්වීම කියන එක ඉස්මතු කර කියන එකත් ඉටලික් තමයි වෙලා තියෙන. ඒ කියන්නේ ඉස්මතු කරන්න මෙයා පාවිච්චි කරන්නේ මගේ බ්‍රවුසර් එක ඉටලික් කියන විදිය. ඒ කියන්නේ මේක පුතේ එක්සිකියුට් වෙන්නේ බ්‍රවුසර් එකෙන්. හරිද? එයා තමයි තීරණය කරන්නේ කොහොමද මේක ඉස්මතු කරලා පෙන්නන්නේ කියලා. මගේ බ්‍රවුසර් එක මේක වෙනත් බ්‍රවුසර් එක බැලුවොත් සමහරට බෝල්ඩ් වෙලා තියෙන්නත් පුළුවන්. ඉස්මතු කර දැක්වීම. ඒක පාට මාරු කරලා තියෙන්නත් පුළුවන්. එහෙම බ්‍රවුසර්ස් නම් මම දැකලා නෑ. නමුත් ඉස්මතු කර දැක්වීම බෝල්ඩ් කරලා හෝ ඉටලික් කරලා පෙන්නනවා ඉස්මතු කරලා. කියන එක. right? ඉතින් බලන්න කෝඩ් එකත් එක්කලා බැලුවහම මේ කෝඩ් එක සකස් වෙලා තියෙන විදිහ අපි දැක්ක අරකෙදි සාපේක්ෂව ඉහලින් සහ පහලින් ලිවීම කියන එක පාවිච්චි වෙන්නේ ඔය H2O ඒ වගේ ඒවා ලියද්දී. දැන් හයිඩ්‍රජන් ඊළඟට ඔය වර්ගයක් බලයක් වගේ ලියද්දී ඉහලින් ලියනවා නේද? 10 තුන්වෙනි බලය 2 වැඩි කිරීම 10 තුන්වෙනි බලය. ඔය වගේ තියන්න පුළුවන් නම් ඒ වගේ ඒවාට අපි අර එහෙම ලියනවා. දැන් මේ උදාහරණයක් බලමු ඕන නම් මේක මට පහල ඕනේ අලුත් උරක ලියන්න. මොකද ටැග් එකක් දානවා මම ටැග් එක ඊගාව පාර කියලා දෙනවා. මේ මේක මම ලියනවා මෙහෙම මේ පොඩි සමීකරණයක්. 2 වැඩි කිරීම 10 තුන්වෙනි බලය කියලා ලියනවා. 6 වෙනි 8 වෙනි බලය හරි කමක් නැහැ. මෙන්න මෙහෙම ගහනවා ටිකක් දිගයි කෝඩ් එක. ආයික වැඩි කිරීම x ටිකක් කැපිටල් වදින හින්දා කේස් එකක් නේද අපි කුඩා කරමු. 10ට වගේ අර ඉහලින් ලියන්න ඕන එක තමයි ඒ සබ් කියලා දාන්නේ. සුපර්ස්ක්‍රිප්ට් කියන එක තමයි සබ් කියලා කෙටි කරලා තියෙන්නේ. සබ්ස්ක්‍රිප්ට් කියන එක sub සබ් කියලා දාන්න. සබ් එක විතර පහලින් තියෙන්නේ. හරිද? හරි. එහෙනම් පැහැදිලි ඇති යාට වෙච්ච දේ මූලික උසුලන ටිකේ. දැන් අපි උසුලන වර්ග දෙකක් වෙන්න කතා කළා. ඒකෙදි මූලික උසුලන සහ වදන් සැකසුම් වලට දාලා මාතෘකා ටික කතා කරලා තියෙනවා. ඊළඟට අක්ෂර සැකසුම් කියන එකක් තව තියෙනවා. වදන් වල අක්ෂර වෙන වෙනම හදන්න පුළුවන්. අක්ෂර සැකසුම් වලට අදාළ උසුලන වලින්. එකයි අපේ සිලබස් එක අපි කතා කරන්නේ අක්ෂර සැකසුම් වල ෆොන්ට් කියලා ටැග් එක. ෆොන්ට්. මේ ෆොන්ට් කියන ටැග් එක පාවිච්චි කරලා අපේ අක්ෂරවල තවත් කරන්න පුළුවන් සැකසුම්. දැන් මෙතන තියෙනවා වලට පේනවා මේ කලර් වෙනස් කර හැකි අපිට අකුරු වල. මේ සයිස් එක වෙනස් කර හැකි. දැන් අපි ඉස්සල්ලා කළේ මේ වර්ඩ් වල තියෙන බෝල්ඩ් ඉටලික් අන්ඩර්ලයින් කියනවා වගේ නිකලේ මුලින් නේද? ඒ කියන්නේ ඔක තිබුණා අපේ අර මේකේ ඔදක වදන් සැකසුම් ගැන කතා කරලා දැන් මෙතන මේ තියෙනවා ෆෝමැට් ගියාම මේ ටෙක්ස්ට් වල තියෙනවා මෙන්න මේ ටික තමයි අපි කතා කළේ.
ඔයාලට පේනවනේ මගේ මෙනුස් ගත්තාම පේනවා ඇතිනේ bold italic underline strict true ඔය ටික දැන් අපි කතා කරන්න යන්නේ ඉතුරු ඒවා ටික මේ කලර් එක සයිස් එක ඕවා වෙනස් කරන හැටි. ඒ ඔක්කොම කරන්න පුළුවන් අක්ෂර සැකසුම් වල ෆොන්ට් කියන ටැග් එක විතරක් පාවිච්චි කරලා. හැබැයි මේකෙදී අපිට සිද්ධ වෙනවා තව මේ එකට කියනවා මේ මොනවද ඇට්‍රිබියුට්ස් එහෙම නැත්නම් ඒකට සිංහලෙන් කියනවා උපලක්ෂණ තමයි නේද ඇට්‍රිබියුට් කියන්නේ. ඇට්‍රිබියුට්ස් වගේක් අපිට තව ෆොන්ට් වල වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ෆොන්ට් ටැග් එක ඇතුළෙම තව අපිට දාන්න පුළුවන් ඇට්‍රිබියුට්ස් වගේක්. ඒ ඇට්‍රිබියුට්ස් ටික මම ඔයාලට ඉස්සරහින් කියන්නම් මේ විදිහට ෆොන්ට් එක ඇතුලේ තියෙන එක අපිට පුළුවන් කලර් යූස් කරන්න. කලර් ඊළඟට කැමති නම් size ප්‍රමාණය එහෙම නැත්නම් face. එන්න මෙහෙම ඇට්‍රිබියුට් තුනක් මගින් මේ අක්ෂර සැකසුම තවදුරටත් පුළුල්ව සිද්ධ කරන්න පුළුවන් තවත් ගැඹුරට සිද්ධ කරන්න පුළුවන් අකුරු වල මේ කලර් කියන්නේ පාට සයිස් එක මෙතන තියෙන සයිස් එක වගේ ඊළඟට ෆේස් එක කියන්නේ මෙන්න මේ ෆොන්ට් එක කියලා අපි කියන්නේ මෙන්න මේක හරි ඒකෙදි තියෙනවා ලැබ් lobster කියලා ගන්නද මේක දැන් මේ තියෙන ෆොන්ට් එක තමයි මේ lobster ඔය විදිහේ ෆොන්ට් එකක් මෙන්න මේ වගේ ෆේස් එක සමානයි lobster size එක සමානයි 7යි මෙහෙම දාන්න පුළුවන් උදාහරණයක් කලර් එක සමානයි red ඔය වගේ බලමු දැන් කියනවාද කියලා එහෙනම් අපි යමු අපේ ෆොන්ට් එකට දැන් මේක මම උඩින් පේලියක් කරනවා පළවෙනි තැන අපි හෙඩින් එක ගමු මේ my first web page කියන කොටස ගමු මේකට තමයි මම මේ ෆොන්ට් එක හදන්න යන්නේ මේක හෙඩින් එකක් හින්දා ඕනේ නේ අපි වෙන එකට යනවා සෝරි මෙතන අලුත් එකකට යනවා I'm චතුරු කුලතිලක මම මෙහෙම පේලියක් දානවා ඒක මම දාලා සේව් කරලා අපේ පේජ් එකේ ගිහින් බැලුවාම සාමාන්‍ය විදිහට අර උඩ ලයින් එකේම එකටම තමයි මේක තියෙන්නේ නමුත් මම බලාපොරොත්තු වෙන්නේ මේක වෙනස්ව හදන්න මම ඒකට දානවා ටැග් එක ෆොන්ට් දාලා ෆොන්ට් එක ඉවර කරනවා මෙතන ඉතින් එතනින් පස්සේ ෆොන්ට් එක බලපාන්නේ නැහැ ඕන ඉතින් පස්සේ ෆොන්ට් එකේ බලපෑමක් නැහැ හැබැයි මේ දැම්මා කියලා ඇත්තටම මට මුකුත් වෙලත් නැහැ දැන් මම මේක රීලෝඩ් කරා කොච්චරව රීලෝඩ් කරනවා නෑ එහෙමම තමයි මුකුත් වෙලා නැහැ ෆොන්ට් කියන ටැග් එක නිකන් දැම්මා කියලා වෙන ඇති දෙයක් නැහැ අපි මේ ෆොන්ට් එක ඇතුලේ මෙන්න පටන් ගත්ත ටැග් එකේ අවසන් වෙන ටැග් එකේ නෙමෙයි පටන් ගත්ත ටැග් එකේ නම දැම්මට පස්සේ හිස් තැනක් තියලා මෙතන අනිවාර්යෙන් ස්පේස් එකක් තියෙනවා තියලා අර කියන උසුලන පාවිච්චි කළ හැකියි කලර් එතකොට ඒක දම් පාටින් පේන්නේ ඇට්‍රිබියුට් එක ඊළඟට කොළ පාටින් පේන්නේ ඒකට දාන දත්තය red මම නමින් දානවා red කියලා දැන් මම මේක වෙනස පෙන්නන්නම් මම මේක සේව් කළා ඊළඟට මේක රීලෝඩ් කරාම අපිට පේනවා ඒ අදාළ කොටස දාපු කොටසේ ටෙක්ස්ට් එක රතු පාට වෙලා තියෙනවා මම උඩ ලයින් එකක ලිව්වට එක ලයින් එක තමයි ඇවිත් තියෙන්නේ හේතුව පැරග්‍රාෆ් සෙටින්ග්ස් අපි කතා කරාම තේරුම් ගමු ඇයි එහෙම පේලි කැඩුන්නේ නැත්තේ කියලා චතුරු කුල තිලක් කියන එක රතු පාට කරගත්තා පැහැදිලිනේ ඊළඟට අපි ඒක තවත් අනිත් සැකසුම් වලටත් ගෙනියමු හොඳද මම ඊට පස්සේ හදනවා මේකේ අනිත් ඒවා ටික දැන් මම ඔයාලට කලින් කියලා දුන්නානේ මේකේ
සයිස් එක ෆේස් එක වගේ දේවල් මේවා අපි දාන්න බලමු. සයිස් සමානයි 7යි. ෆේස් සමානයි කියලා දාලා තියෙනවා. එකක් කවක් නෑ බලමු මේක වැඩ කරනවද කියලා. ඊට පස්සේ ඒකට ඇවිල්ලා රීලෝඩ් කරනවා. සයිස් එක 7 දීපු නිසා මේක ගොඩක් ලොකු වුණා. හරි. හැබැයි මේ ෆේස් එකේ බලපෑමක් අපිට දකින්න හම්බුනේ නැහැ. මොකද මේ ෆේස් එකට අදාළ ෆොන්ට් එක මෙතන නැතුව ඇති. ඒක නිසා අපිට ෆේස් එක බලපෑමක් දකින්න හම්බුනේ නැහැ. මේකේ ෆේස් එකක් තියෙනවා මට මතක හැටියට. කොහෙද තිබ්බේ ෆේස් එක හරියට? ඔව් මේ බලන්න මම එක ෆේස් එක ඔන්න මාරු කළා. ෆෝට් කියන එකට පේනව නේද? එහෙම කළාම මේකේ අකුරු වල හැඩය වෙනස් වුණා. ඒක අර ෆේස් ෆෝට් කියලා මාරු කරපු එකෙන් තමයි මේක උනේ. සයිස් එක ලොකු කරපු එකෙන් 7ක් කියලා දාපු එකෙන් තමයි අකුරු මෙච්චර ලොකු උනේ. ඊළඟට රෙඩ් කියලා කලර් එක දාලා තියෙනවා. අපිට ඒවා චේන්ජ් කරොත් මේක වෙනසක් බලන්න පුළුවන්. මම රෙඩ් වෙනුවට මේකට දාන්නම් බ්ලූ. දාලා සයිස් එක 7 වෙනුවට අපි 5 විතර දාමු. දැන් රීලෝඩ් කරනවා. ඕන දැන් කලින් තිබ්බ එක මේ තියෙන්නේ. රීලෝඩ් කරාම සයිස් එක කුඩා වෙලා අකුරු සයිස් එක ඊළඟට මේ කලර් එක චේන්ජ් වුණා බ්ලූ වලට. මේක තමයි මේ විදිය ෆොන්ට් වල සැකසුම් සිද්ධ කරනවා. right. ඉතින් එහෙනම් අපි දවසකට දැන් ගොඩක් ඕනේ නැහැ. අද දවසේ අපි නවත්තනවා මෙතනින්. අපි කතා කළා HTML වල කියන්නේ කොහොමද වෙබ් අඩවියක් හදන්න කියලා කතා කරලා HTML වල මූලික ටැග්ස් එහෙම නැත්නම් HTML බේසික් ටැග් වගේක් කතා කළා. මේ ටැග් ටික ඔළුවේ තියෙන්න ඕනේ. සටහන් කරගත්තා නම් හොඳයි. ඒකෙන් වෙන දේවල් මොකක්ද කියලා අපි බැලුවා. ගැටලු තියෙනවා නම් අහන්න අවසන් කරන්න කලින්. ලින්ක් එක HTML ෆයිල් ඩවුන්ලෝඩ් වෙන්න හදන්නේ කොහොමද HTML වලින්. හරි. අනිත් අයට ඔන්න ගැටලු නැති අය ඉන්නවා නම් අයින් වෙන්න පුළුවන්. අමතර ප්‍රශ්න වගේක් අහපුවා තියෙනවා මම ඒවට උත්තර දෙනවා. එහෙනම් අනිත් අයට සුබ රාත්‍රියක්. අයබෝවන් මේ ටික දැනගන්න ඕන අය ඉන්න මේක කොහොමත් ආයවතාවක් කරන නිසා මම කිව්වේ කැමතියට යන්න පුළුවන් කියලා. අපේ ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන විදිහට හදන්නේ කොහොමද කියලා අහනවා. කම්පියුටර් එකේ තියෙන එකක් ඩවුන්ලෝඩ් වෙන විදිහට හදන්න ඕනේ කියලාත් මේකේ කියනවා. හරි. ඩවුන්ලෝඩ් වෙන්න හෝ ඕපන් වෙන්න ඕන විදිහකට හදාගන්න පුළුවන්. ඒ ෆයිල් එක තියෙන තැන අපි හරියට දන්නව නිසා ෆයිල් එකේ නම සහ වර්ගය හරියට දැනගන්න ඕනේ. මම මෙතන පහළ දාන්නම් මේ ටෙක්ස්ට් එක දාපු තැන. ටෙක්ස්ට් එකක් දානවා. click here to download file. click here to download file කියලා පොඩි කමාන්ඩ් එකක් දානවා. Windows 11 අප්ඩේට් එක ආව නම් යූස් කරන්න සේෆ් එක මේ අනිකට වඩා. ඒක අවුලක් නෑ. click here to download file කියලා තියෙනවා. දැන් මට ඕන ෆයිල් එක මම පොඩ්ඩක් ලොකේෂන් හොයලා බලන්නම්. ඒ ෆයිල් එක තියෙන්නේ ලොකේෂන් එක ඩෙස්ක්ටොප් එකේ තියෙන ෆයිල් එකක් බලමු අපි. ඩෙස්ක්ටොප් එකේ තියෙනවා database 2 කියලා ෆයිල් එක. ඒක ඔයාලට පේන්නේ මෙතනින් මගේ ස්ක්‍රීන් එකේ ඉන්න මගේ ස්ක්‍රීන් එක දෙන්න. හරි.
මම ඩෙස්ක්ටොප් එකේ ඉස්සෙල්ලාම හොඳම දේ පුතේ මේ තියෙන ෆයිල් එක කොහේ හරි දැන් ඩෙස්ක්ටොප් එකේ තියාගන්න නැතුව එයා මේ වෙබ් අඩවියේ සේව් කරපු තැනට දාගන්න එක. නැත්තම් මොකද වෙන්නේ මේ ෆයිල් එක ඔයාලට ඊට පස්සේ මේ හොයා ඉන්න නමන් වෙබ් අඩවියේ සේව් කරලා තියෙන ඩෙස්ක්ටොප් එකේ සයිට් කියලා තැනක මම එතෙන්ට මේ ෆයිල් එකක් දාගත්තා ඔන්න. හරිද? වරට එක පෙවුනේ. මේක එහෙම කරා. ඊට පස්සේ ඒකේ නම පොඩ්ඩක් වෙනස් කරනවා. ඉන්ටර්නෙට් ඇන්ඩ් මේල් කියලා ඒකේ නම තියෙනවා. මම ඒ නම පොඩ්ඩක් වෙනස් කරගත්තා. එක අර ස්පේස් තියෙනව ටික නැති කරලා. දැන් මම මෙන්න මේක ලියන්න ඕනේ මගේ කෝඩ් එකේ click here download කියන තැන ඒ කියලා ටැග් එක. ඊට පස්සේ end එකේ මම ඒක ඉවර කරනවා. එතකොට මේක hyperlink link වෙනවා. ඊට පස්සේ href කියලා දාලා සමානයි මම අර ෆයිල් එකේ නම මෙතෙන්ට දුන්නොත් ඔය විදිහට ෆයිල් ටයිප් එකත් එක්කලා මේක තියෙන්නේ මගේ ඔරිජිනල් ෆෝල්ඩර් එකේම නිසා මේ තියෙන ෆයිල් එකේ නම pdf ෆයිල් එකක් තියෙන්නේ. ඒක තියෙන්නේ අර වෙබ්සයිට් එකේ තියෙන ෆෝල්ඩර් එකෙම හින්දා මට මොකුත් එලාකුරු දාන්න ඕනේ නැහැ. නැත්තම් පාත් එක දිගට දාන්න ඕන. වෙන තැනක තියෙනවා නම් කියන්න. මෙච්චරයි කමාන්ඩ් එක එන්නේ. හැබැයි දැන් මේකෙදි මගේ බ්‍රවුසර් එකෙන්ම ඕපන් වෙනවා හේතුව මගේ බ්‍රවුසර් එක pdf වලට සපෝට් කරන හින්දා. හරි. මම මේක රීලෝඩ් කරා මෙතන පේනවා click here to download කියලා මේ. මේ ක්ලික් කරාම ඩවුන්ලෝඩ් නොවි බ්‍රවුසර් එකෙන් ඕපන් වුණා. හරිද? ඒකට හේතුව මේ ඩවුන්ලෝඩ් වෙන්නේ ඕනේ නැහැ pdf බ්‍රවුසර් එකේ ඕපන් කරන්න පුළුවන් හින්දා. මේක සින්දුවක් වගේ වුණා නම් ඕපන් නොවි බොහෝ දුරට ඩවුන්ලෝඩ් වෙනවා. එතකොට ඔයාලට ඕන නම් මේක ඩවුන්ලෝඩ් වෙන විදිහටම හදන්න ඕපන් නොවි අර save as කරන වගේ ක්‍රමයකට තමයි යන්න වෙන්නේ. මොන වගේ ෆයිල් එකක්ද කියලා පොඩ්ඩක් කිව්වනම් තව ටිකක් PDF එකක් තමයි සර්. PDF එකක් තමයි. ඒක ඩවුන්ලෝඩ් වෙන්න ඕනද? මෙහෙම ඕපන් වෙලා හරියන්නේ නැද්ද? ඩවුන්ලෝඩ් වෙන්න දාන්න බැලුවේ. එහෙම කරද්දී ඒක දාන්න වෙන්නේ අපිට තියෙන ටැග් වලින් ඔයාට ඒක කරුමහම ෆයිල් සාමාන්‍යයෙන් නම් ඇන්ක එක තමයි අපි දාන්නේ ඩවුන්ලෝඩ් වෙන්න. ඒකෙදි අර PDF එක නිසා තමයි ක්ලික් වෙලා ඕපන් වෙන්නේ. ඕපන් නොකර ඩවුන්ලෝඩ් වෙන්න හදන්න කොහොමද පුළුවන්? බලමු චුට්ටක්. එහෙම වුණොත් එහෙම ටාගට් එක බ්ලැන්ක් කරලා දෙන්න කියලා තමයි කියන්නේ මේකේ. මේ තව ඇට්‍රිබියුට් එකක් හදලා ටාගට් එක බ්ලැන්ක් කරා නම් හරි කියලා කියනවා. එතකොට මේ ඒක ඕපන් නොවේවි කියලා. බලමු අපි එහෙම කරලා. මෙන්න මේකේ href එක දාන්න කලින් මෙතනට ටාගට් එක බ්ලැන්ක් කරන්න කියලා කියනවා.
දැන් බලමු. දැන් මේ ක්ලික් කරාම ඒත් හරි ගියේ නෑ ඒත් ඕපන් වුණේ නේ. තව වෙනස්කමක් විදිහට අපි ක්ලාස් නෑ ඒත් හරියන්නේ නෑ. අයිකට ඩවුන්ලෝඩ් කියන එක දාලා බලමු. try කරලා බලමු. මෙහෙම ඩවුන්ලෝඩ් ඕක දුන්නමත් හරියන්නේ නැහැ සර්. මම කරලා හරියන්නේ බැලුවා. නැද්ද? බැලුවද? හරියන්නේ නැහැ. නෑ නේද? ඕපන් තමයි වෙන්නේ. browser එකේ හැටියට තමයි PDF එක ඕපන් කරනවා එකයි. මම තව ටික බලන්න ඒක අතර මටත් එකපාරටම ගානක් නෑ PDF එකක් වුණොත් එහෙම වෙන ප්‍රශ්නේ. කෙලින්ම ඕපන් නොවි ඩවුන්ලෝඩ් කරන්න කොහොමද කියලා. හරියන ක්‍රමයක් අවුනොත් මම group එකට chat එකට දාන්නම්. එහෙමනම් අපි අද නවත්තමු. නේද? තව මොනාර කරලා තියෙනවා. යන්ත් ඒවා. නෑ නේද? එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. තව දවස් දෙකකින් දවසකින් විතර HTML ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පාඩම් පටන් ගන්න. හරි. මම ගැටලු නෑනේ මම නවත්තමු.